හොඳයි. අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ අවදානම් කළමනාකරණය සම්බන්ධව. ඒ වගේම ප්‍රශ්න කිහිපයකටත් උත්තර දෙන්න සූදානම් වුණා. අද අපි ඉතාමත්ම ප්‍රායෝගික තත්ත්වයක් යටතේ සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සියලු දෙනාම සූදානම් වෙන්න මේ ක්‍රියාවට. මම හිතනවා ඔබට සියලුම දේවල් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙයි මේකට සජීවව සම්බන්ධ වුණොත්. ඇත්ත වශයෙන්ම අපි ප්‍රායෝගික වශයෙන් සාමාන්‍ය බැංකු සම්බන්ධ කාර්ය සාධන විශ්ලේෂණයක් කරනකොට ඒ වගේම අනුකූලතාවය සම්බන්ධව කතා කරනකොට මේ ක්‍රියාව ඉතාමත් වැදගත් වෙනවා. මම හිතනවා ඔබට සියලු දෙනාට පුළුවන් වෙයි මේ අභ්‍යාසය තුළින් හොඳ අවබෝධයක් ඒ සම්බන්ධයෙන් ලබා ගන්න. මම මෙතන සම්බන්ධ කරලා තියෙනවා බැංකුවක් සම්බන්ධයෙන් අපි අගයීමක් කරනකොට මේ අගයීමට අපි ඇතුළත් කරලා තියෙනවා බැංකුවේ කාර්ය සාධනය, මූල්‍යමය යහපත්භාවය ආදී සියලුම දේවල් අපි සම්බන්ධ කරලා තියෙනවා. ඊට අමතරව අපිට තවත් වැදගත් වන දෙයක් තමයි මේ බැංකුව කොහොමද නියාමන ආයතන වලට තියෙන රෙගුලාසි වලට සහ වෙනත් නීති රෙගුලාසි වලට අනුකූලව කටයුතු කරන්න කියන එක. කොච්චර ලාභ ලැබුවත් කොච්චර හොඳ මූල්‍ය පැවැත්මක් තුනත් වැඩක් නැහැ. අනුකූලතාවයේ සම්බන්ධ සැලකිල්ලක් නැත්නම් බැංකුවට. ඒ කියන්නේ කොයි වෙලාවෙ හරි රාජ්‍ය තුලින් හරි එහෙම නැත්නම් නියාමන ආයතන තුලින් හරි විශාල දඬුවම් ලැබීමට සිදු වෙනවා. එහෙම නැත්නම් ආයතනයේ ව්‍යාපාර නවත්තනවා. මෙන්න මේ කාරණාව නිසා කාර්ය සාධනය ගැන අපි සලකනකොට කාර්ය සාධනය ගැන හොයා බලනවා වගේම කොයිතරම් දුරට අනුකූලතාවයකින් කටයුතු කරනවද කියන එකත් සොයා බැලීම වැදගත්. අපි ඉංග්‍රීසියෙන් කියනවා කම්ප්ලයන්ස් කියලා. non compliance කියන එක ඊටාත්ම දැඩි සහ ඊටාත්ම භයානක වැරද්දක්. එහෙම වුණොත් ආයතනය සම්පූර්ණයෙන්ම ව්‍යාපාර නවත්තන්න ඉඩ තියෙනවා. එහෙම ව්‍යාපාර නැවැත්තුවොත් එහෙම එතකොට ආයතනය කිසිම දෙයක් කරන්න බැරුව යනවා. එතකොට ආයතනය නැති වුණා වගේ තමයි. ඉතින් ඒ නිසා මේ අපි මේ ආයතන ගැන කාර්ය සාධනය ගැන විග්‍රහ කරද්දී ඉවැලුවේෂන් එකක් කරද්දී ඒ කියන්නේ අගයීමක් කරද්දී ආයතනයේ ක්‍රියාකාරීත්වය කොයිතරම් හොඳට සිද්ධ වෙනවද කියලා බලනවත් එක්කම බලන්න තියෙන අනෙක් කාරණාව තමයි මේ අනුකූලතාවය කියන එක. ඒක තමයි අනුකූලතාවය කියන එක ගැන බැලීම ඉතාමත් වැදගත් වෙනවා. දැන් අද අපි බලමු අපි කොහොමද මේක ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ කියලා. දැන් අද තියෙන ඉදිරිපත් කිරීම තුළින් මම බලාපොරොත්තු වෙනවා ඔබට මේ පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබා දෙන්න. දැන් මේක මාතෘකාව අපි දාලා තියෙන්නේ වාණිජ්‍ය බැංකුවක ගිණුම් තොරතුරු මත කාර්ය සාධන සහ අනුකූලතා විශ්ලේෂණය කියලා. ඒතකොට මේ විශ්ලේෂණය කියන එකේ අදහස තමයි අපි යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න ඕන ඒ තොරතුරු දිහා බලලා. දැන් මේ තොරතුරු වලින් අපිට නොයෙකුත් විදිහේ අනුපාත වගේ දේවල් ගණනය කරගන්න පුළුවන් වෙනවා. නිර්ණය කරගන්න පුළුවන් වෙනවා. ඒ නිර්ණය කිරීම තුළින් අපිට පුළුවන් වෙන්න ඕන ඒ අදාළ විශ්ලේෂණ කටයුතු සිද්ධ කරන්න. දැන් අපි බලමු මෙවැනි විශ්ලේෂණ කටයුත්තක් අපි කොහොමද ප්‍රායෝගිකව සිද්ධ කරන්න කියලා. ඔබ සියලු දෙනාම දැන් මේකට සූදානම් වෙන එක හොඳයි. මොකද අපිට අපි හැම කෙනාම මේකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕන. එතකොට තමයි අපිට හොඳ අවබෝධයක් මේ සම්බන්ධයෙන් ලබා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මෙතන ඉදිරිපත් කරලා තියෙනවා බැංකු දෙකක් සම්බන්ධයෙන්. එක බැංකුවක නම සපිරි බැංකුව, අනිත් එකේ නම සුහද බැංකුව. දැන් අපි සාමාන්‍යයෙන් ABC XYZ වගේ දාලා නැතුව ඒ සාමාන්‍ය සිංහල වචනයක් මම පාවිච්චි කරා බැංකු දෙකේ නම් වලට. දැන් මේ ඉලක්කම් දාලා තියෙන්නේ මිලියන වලින්, රුපියල් මිලියන වලින් තමයි මේ ඉලක්කම දාලා තියෙන්නේ. ඒතකොට අපිට පේනවා සපිරි බැංකුව සහ සුහද බැංකුව අපි සංසන්දනය කරලා බැලුවොත් විශාලත්වයෙන් වැඩි සුහද බැංකුව. විශාලත්වයෙන් වැඩි සුහද බැංකුව. මොකද ඒකේ මුළු වත්කම් ප්‍රමාණය 11300යි මිලියන වලින්. රුපියල් මිලියන. ඒ වගේම සපිරි බැංකුවේ වත්කම් ප්‍රමාණය
6500. ඒ නිසා අපිට පේනවා විශාලත්වයේ අතින් ගත්තාම මේ බැංකු දෙක එක බැංකුවක් අනිත් බැංකුවට වඩා සෑහෙන ප්‍රමාණයකින් විශාලයි. දෙගුණයකට වගේ කිට්ටුයි. ඊළඟට තියෙනවා තවත් අයිතමයන් වල විස්තර දාලා තිනවා අත්‍යති මුදල් අත්තිකාරම් කියන එක අදහස් නැහැ මුළු ණය කියන එක. ණය සහ අත්තිකාරම්, රාජ්‍ය සලකුම්, තැන්පතු, ප්‍රාග්ධනය, පොලී ආදායම, පොලී වියදම, පොලී නොවන ආදායම, මෙහෙයුම් වියදම්, බදු පසුලාභය. දැන් මේ කියන දේවල් මේ පළවෙනි ස්ලයිඩ් එකකින් අපි පෙන්නලා තියෙනවා. ඊළඟට අමතර තොරතුරු හැටියට දක්වනවා මේ chart එකේ තියෙන්නේ වගුවේ තියෙන්නේ සපිරි බැංකුව සහ සුහද බැංකුවට අදාළ 2020 වර්ෂ අවසානයේදී ගිණුම් තොරතුරු. දැන් ඊළඟට ඒ තොරතුරු වලට අමතරව මේ පාලින් තියෙන තොරතුරුත් මේකටම අදාළ කරගන්න පුළුවන් අපිට. දැන් සපිරි බැංකුවේ සහ සුහද බැංකුවේ අක්‍රමික ණය පිළිවෙලින් රුපියල් මිලියන 240 සහ රුපියල් මිලියන 320යි. ඒ කියන්නේ සපිරි බැංකුවේ අක්‍රමික ණය 240ක් තියෙනවා රුපියල් මිලියන. සුහද බැංකුවේ අක්‍රමික ණය රුපියල් මිලියන 320ක් තියෙනවා. එතකොට ණය සඳහා වෙන්කිරි තියෙනවා රුපියල් මිලියන 80ක් තියෙනවා සපිරි බැංකුවේ. සුහද බැංකුවේ තියෙනවා රුපියල් මිලියන 130ක්. එතකොට අවදානම් මත බර තැබූ වත්කම් තියෙනවා රුපියල් මිලියන 3800ක් තියෙනවා සපිරි බැංකුවේ. රුපියල් මිලියන 5700ක් තියෙනවා සුහද බැංකුවේ. ඊළඟ තව විශේෂ තොරතුරු කිහිපයක් අපේලා තියෙනවා. ස්තර 1 ප්‍රාග්ධනය. දැන් මම ඔබට මතක ඇති මේ ප්‍රාග්ධනය ගැන විස්තර කරද්දී මේ ප්‍රාග්ධනයේ තියෙනවා කොටස් කිහිපයක්. ප්‍රධාන වශයෙන්ම අපි කියනවා ස්තර 1 ප්‍රාග්ධනය සහ ස්තර 2 ප්‍රාග්ධනය කියලා. ඒතකොට ප්‍රාග්ධනය කියලා වගුවේ තියෙන්නේ මේ ඔක්කොම වල එකතුව. එතකොට මේ ස්තර 1 ප්‍රාග්ධනය කියන එක අපිට අදාළ වෙන සමහර අවස්ථාවල් තියෙනවා. අපිට එතකොට ස්තර 1 ප්‍රාග්ධනය කියන එක ගන්න වෙනවා. ඊළඟ තොරතුර කියනවා ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ද්‍රවශීල වත්කම් කියලා. ඒක සපිරි බැංකුවේ 1500ක් තියෙනවා මිලියන. අනිත් බැංකුවේ 3000ක් තියෙනවා. ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණයක්. ඒ කියන්නේ මේක ශේෂපත්‍රයට අදාළ නැහැ. නමුත් ඒක ශේෂපත්‍රයෙන් එළිය තියෙන ඒවා. ඒවා 1200ක් තියෙනවා සපිරි බැංකුවට. සුහද බැංකුවට තියෙනවා 2000ක්. ඊළඟට ඉදිරි දින 30 තුළදී සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ තියෙනවා මිලියන 1400ක් තියෙනවා සපිරි බැංකුවේ. සුහද බැංකුවේ මිලියන 2400ක් තියෙනවා. දැන් අපි මේ විශ්ලේෂණයේදී බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න අපි කියන්නේ මේකට මූල්‍යමය යහපත්භාවය කියලා. සවුන්ඩ්නස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. ෆයිනෑන්ෂල් සවුන්ඩ්නස්. ෆයිනෑන්ෂල් සවුන්ඩ්නස් එක ගැන තමයි මේ හොයන්නේ. එතකොට ඒ සවුන්ඩ්නස් එක පැත්තකින් බලනවත් එක්කම අනිත් පැත්තෙන් අපිට සිද්ධ වෙනවා නියාමන මූලධර්ම සහ අනිකුත් ව්‍යවස්ථාපිත රෙගුලාසි වලට දක්වන අනුකූලතාවය. අපි දැන් ඒ පිළිබඳව සංසන්දනාත්මක විග්‍රහයක් තමයි කරන්න හදන්නේ මේ බැංකු දෙක සම්බන්ධයෙන්. ඒතර අපිට අද තියෙන බැංකු දෙක තමයි එක බැංකුවක නම තමයි සපිරි බැංකුව, අනිත් එකේ නම තමයි සුහද බැංකුව. දැන් එතකොට අපි මෙන්න මේ කියන මේ මම පහලින් දාලා තියෙන කරුණු සම්බන්ධයෙන් තමයි ඒ විශ්ලේෂණය සිද්ධ කරන්නේ. එතකොට පළවෙනි කාරණාව තමයි අපි මේ බැංකු දෙකේ සංසන්දනාත්මක විග්‍රහයක් සිද්ධ කරනවා වත්කම් වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන්. මොකක්ද ඒ කියන්නේ? අපි ඉංග්‍රීසියෙන් කියනවා asset quality කියලා. මොකක්ද මේ වත්කම් වල ගුණාත්මක භාවය කියන්නේ? දැන් අපි දන්නවා බැංකුවක ප්‍රධාන ව්‍යාපාරික කටයුතු තමයි ණය ප්‍රදානය. එහෙමනම් මේ බැංකුවට වඩාත්ම ලාභයක් ලැබෙන්නේ ණය වල පොලිය වෙන දේවල් වලින් තමයි මේ වඩාත්ම ලොකු ආදායමක් ලැබෙන්නේ. එතකොට මේක ගුණාත්මක භාවය කියලා කියන්නේ මේ ණය කලඹ ඉතා හොඳින් පවතිනවා නම්, ඉතා හොඳ ක්‍රියාත්මකව පවතිනවා නම්. මොකද්ද ක්‍රියාත්මකව පවතිනවා කියලා කියන්නේ? ණය මුදල ගත්ත පුද්ගලයා නිසි දිනේදී ණය සහ පොලිය ගෙවන්න ඕන. අපි එවැනි ණය මුදල් වලට කියනවා ක්‍රියාත්මක ණය කියලා. එහෙම නැත්නම් රෙගියුලර් ඇඩ්වාන්සස් කියලා සිංහලෙන් කියනවා, ඉංග්‍රීසියෙන් කියනවා. ඒ කියන්නේ විධිමත් ආකාරයේ. සමහර ණය මුදල් තියෙනවා ඒවා දිනේදී නිසි දිනේදී එහෙම නැත්නම් ඩියු ඩේට් එකේදී පොලිය සහ වාරිකය ගෙවෙන්නේ නැති ඒවා. සමහර ඒවා ඒ ගෙවන්න ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙලා හරි ගෙවනවා. අපි ඒවා සාමාන්‍යයෙන් පොඩ්ඩක්
ඒ කියනවා එමට අවිධිමත් ණය මුදල් කියලා. හැබැයි ඕක අවිධිමත් භාවය තවත් වැඩි වුණාම ඕක අක්‍රිය බවට පත් වෙනවා. එමනම් වත්කම් වල ගුණාත්මක භාවය කියලා කියන්නේ මේ ණය මුදල් අපි ගත්තම මේ ණය මුදල් වලින් ඉතාමත්ම සුළු ප්‍රමාණයක් තමයි අක්‍රිය මට්ටමේ තියෙන්නේ. මෙන්න මේක පවත්වාගෙන යන්න අපි හිතමු යම්කිසි බැංකුවකට පුළුවන් වෙනවා කියලා මේ අක්‍රිය ණය ඉතාමත්ම සුළු වශයෙන් සුළු ප්‍රමාණයක් පවත්වාගෙන යන්න. අන්න එවැනි බැංකුවක අපි කියන වත්කම් වල ගුණාත්මක භාවය ඉහළයි කියලා. යම් විදියකින් බැංකුවකට බැරි වුණොත් මේ අක්‍රිය ණය ප්‍රමාණය අවම මට්ටමක තියාගන්න. ඒක සැලකිය යුතු මට්ටමකට ආවොත් අපි කියනවා වත්කම් වල ගුණාත්මක භාවය පිරිහිලා කියලා. ඒක පැත්තක්. තව පැත්තක් තියෙනවා ඔය සම්බන්ධයෙන් අවදානම් කල්පනා කරන පැත්ත. ඒ කියන්නේ ණය මුදල් අක්‍රිය බවට පත් වෙනකොට ඒ ණය මුදලෙන් අලාභ සිද්ධ වෙනවා. මේ අලාභ වෙනුවෙන් කිසියම් වෙන් කිරීමක් අපි කියනවා ඒකට අක්‍රිය ණය වෙන් කිරීම කියලා. එතකොට මේ අක්‍රිය ණය වෙන් කිරීම කියන එක හුඟක් වෙලාවට අක්‍රිය ණය කියන මුළු ප්‍රමාණයම කරන්නේ නැහැ. ඒකෙන් යම්කිසි ප්‍රමාණයක් තමයි වෙන් කිරීම හැටියට තියෙන්නේ. එතකොට අපි කියනවා මේ ප්‍රතිපාදන ආවරණයක් තියෙනවා කියලා. උදාහරණයක් හැටියට මම කියන්නම්. අපි හිතමු අක්‍රිය ණය තියෙනවා මිලියන 100ක්. අක්‍රිය ණය මිලියන 100ක් තියෙනවා නම් අපි ඒකට වෙන් කිරීමක් කරලා තියෙනවා නම් මිලියන 80ක. එහෙමනම් අපි කියනවා වෙන් කිරීම තියෙනවා කියලා 80ක්. එතකොට ශුද්ධ අක්‍රිය ණය බවට පත් වෙන්නේ අර අක්‍රිය ණය ප්‍රමාණයෙන් වෙන් කිරීම අඩු කරාම එන ගාන. එතකොට දැන් මම කියපු උදාහරණයේ හැටියට මිලියන 100 තමයි අක්‍රිය ණය. අපි අක්‍රිය ණය සඳහා ප්‍රතිපාදන නැත්නම් වෙන් කිරීම කරලා තියෙනවා මිලියන 80ක්. එතකොට ශුද්ධ අක්‍රිය ණය බවට පත් වෙන්නේ මිලියන 100 අඩු කිරීම 80. ඒ කියන්නේ මිලියන 20යි. දැන් මතක තියාගන්න මේ බැංකුවකට සාමාන්‍යයෙන් හැකියාවක් නැහැ අක්‍රිය ණය වලට සමාන ප්‍රමාණයක් වෙන් කිරීම කරන්න. ඒගොල්ලෝ මේ වෙන් කිරීම කරනකොට ඒ වෙන් කිරීම සාමාන්‍ය අක්‍රිය ණය වලින් ප්‍රතිශතයක් හැටියට තමයි වෙන් කිරීම කරන්නේ. දැන් මම කියපු උදාහරණේ ප්‍රතිශතය 80ක් වෙනවා. ඒ කියන්නේ අක්‍රිය ණය 100ක් තියෙනකොට වෙන් කිරීම 80ක් තියෙනවා. අපි කොහොමද මේ අගේ හොයාගත්තේ? 80 බෙදීම 100. ඒ කියන්නේ වෙන් කිරීම කියන එක අපි ලවයේ හැටියට අරගෙන ඒක බෙදනවා මුළු අක්‍රමික ණය වලින්. එතකොට එන උත්තරේ 100න් වැඩි කරාම එන ගාන තමයි ප්‍රතිශතය වෙන්නේ. අපි මේකට කියනවා ප්‍රතිපාදන ආවරණය කියලා. හොඳයි අපි දැන් බලමු. දැන් මේ සපිරි බැංකුව සහ සුහද බැංකුවේ ඔය කියන වත්කම් වල ගුණාත්මක භාවය කොහොමද පවතින්නේ කියලා. දැන් අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් අපිට පේනවා මේ වත්කම් වල ගුණාත්මක භාවය මැන බලන අනුපාත තුනක් තියෙනවා. එක අනුපාතයක් තමයි ජල ආක්‍රමික ණය අනුපාතය. ඊළඟ එක තමයි ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය. ඊළඟ එක තමයි ප්‍රතිපාදන ආවරණය කියලා කියන්නේ. දැන් අපි බලමු මේ බැංකු දෙකම අරගෙන මේ බැංකු දෙකේම මේ කියන දත්ත පාවිච්චි කරලා මේ කියන අනුපාත ගණනය කරමු. දැන් බලන්න මේ ස්ලයිඩ් එකේ තියෙනවා ඔයගලන්ට කරන්න ඕන දේ. දැන් ඔයගලන්ට කරන්න තියෙන්නේ මොකද්ද? ඉස්සෙල්ලාම සපිරි බැංකුවේ ජල ආක්‍රමික ණය අනුපාතය ගණනය කරන්න. දැන් ඔබට දීලා තියෙන කරුණු අනුව පුළුවන් ඒක ගණනය කරන්න. හොඳයි දැන් ගණනය කරන්න බලන්න ඉස්සෙල්ලා මේක ජල ආක්‍රමික ණය අනුපාතය ගණනය කරන්න සපිරි බැංකුවේ. අපි මෙහෙම කරමු. සපිරි බැංකුවේ ජල ආක්‍රමික ණය අනුපාතය, ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය සහ ප්‍රතිපාදන ආවරණය. මේ තුනම ගණනය කරමු. එහෙම නැත්නම් අපිට පුළුවන් සපිරි බැංකුවේ ජල ආක්‍රමික ණය අනුපාතයත්, සුහද බැංකුවේ ජල ආක්‍රමික ණය අනුපාතයත් ගණනය කරන්න. කැමති විදිහකට කරන්න. අපි ඉස්සෙල්ලාම බලමු එහෙනම් සපිරි බැංකුවේ ජල ආක්‍රමික ණය අනුපාතය මොකක්ද කියලා. ගණනය කරන්න බලන්නේ. දැන් ඔබ ළඟ තිබෙනවා අදාළ තොරතුරු. ඒ තොරතුරු වලට අනුව ඔබට පුළුවන් ජල ආක්‍රමික ණය අනුපාතය ගණනය කරන්න සපිරි බැංකුවේ. දැන් බලන්න මේකේ තියෙනවා
අක්‍රමික ණය ප්‍රමාණ දීලා තියෙනවා. අපේ බැංකුවේ රුපියල් මිලියන 240යි අක්‍රමික ණය. එතකොට අපි බලන්නේ කොහොමද අපි අක්‍රමික ණය අනුපාතය හොයන්නේ? මේ අක්‍රමික ණය අරගෙන ඒක බෙදන්න ඕන මුළු අත්තිකාරම් වලින්. මුළු අත්තිකාරම් තියෙනවා මේ chart එකේ. එතකොට එතන තියෙනවා අත්තිකාරම් 4850යි. දැන් මොකද්ද කරන්න ඕන එතකොට? අපේ බැංකුවේ දල අක්‍රමික ණය අනුපාතය හොයන්න පුළුවන් එකේ. ඔව් උත්තරේ හරි. උත්තරේ හරි 4.9යි 4ක් වගේ එන්නේ. උත්තරේ හරි. ඊළඟට අනිත් බැංකුවේ සුහද බැංකුවේ 4.92යි ඒකත් හරි. එහෙමනම් දැන් අපිට පුළුවන් වෙනවා අපේ ප්‍රසන්ටේෂන් එකේ තියෙන මේ ඒක ෆිල් කරන්න. දල අක්‍රමික ණය අනුපාතය සපිරි බැංකුව දැන් ඔබ සියලු දෙනාම හුඟක් දෙනෙක් ගණනය කරා මට සතුටුයි ඔබ සියලු දෙනාම අනිත් අයත් ඒක කරන්න දැන් කවුරු හරි කරපු නැති කෙනෙක් ඉන්නවනම් ඒගොල්ලොත් ඒක කරන්න. එතකොට 4.9යි 4ක් ලැබෙනවා සපිරි බැංකුවේ දල අක්‍රමික ණය අනුපාතය 4.9යි සුහද බැංකුවේ දල අක්‍රමික ණය අනුපාතය 4.9යි 2යි. දැන් ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ ශුද්ධ අක්‍රමික ණය අනුපාතය ගණනය කරන්න. ශුද්ධ අක්‍රමික ණය අනුපාතය කියලා කියන්නේ අක්‍රමික ණය වලින් වෙන් කිරීම ප්‍රතිපාදන අඩු කරලා ඒක මුළු ණය වලින් බෙදුවම එන උත්තරේ. මම හිතනවා දැන් ඒකත් ඔබට ගණනය කරන්න පුළුවන් පහසුවෙන්. අපි බලමු ඒක ගණනය කරන්න. ශුද්ධ අක්‍රමික ණය අනුපාතය සපිරි බැංකුව සහ සුහද බැංකුව දෙකම. උනයි දශම 9යි 2යි. ගණනය කරන්න බලන්න අනිත් අයත්. සපිරි බැංකුවේ අගය හරි. අනිත් බැංකුවේ අගය බලන්න. සුහද බැංකුවේ අගය. ඔව් හරි ඒකත් හරි. එතකොට උමායාගේ උත්තරේ හරි. පර්ශිකා හරි. හරි. 3.9යි 2 සහ 2.9යි 2. ඒක තමයි ශුද්ධ අක්‍රමික ණය අනුපාතය. දැන් අපි සපිරි බැංකුවේ ශුද්ධ අක්‍රමික ණය අනුපාතය 3.9යි 2යි. සුහද බැංකුවේ ශුද්ධ අක්‍රමික ණය අනුපාතය 2.9යි 2යි. හරි. උත්තර හරි. ඇත්තටම හැම කෙනාම මම කැමතියි මේක කරනවා නම් මේක පහසු යාමත්ම පහසු අභ්‍යාසයක්. හැබැයි මේක කරොත් තමයි මේකේ ප්‍රයෝජන ලැබෙන්නේ. පහසු වුණාට. පහසු කියලා අතාරින්න නරකයි. පහසු වුණාට මේකත් එක්ක සම්බන්ධ වෙලා මේක කරාම තමයි නියම දැනුම ලැබෙන්නේ. හොඳයි. අපි දැන් යමු ආයසරයක් ඊළඟ එකට.
ඔව් ප්‍රතිපාදන ආවරණය 33.3යි. හතරේසමයි දෙකයි. හරි. හරි උත්තර ටික හරි. දැන් මම හිතන්නේ ඔබ සියලු දෙනාට පුළුවන් වෙන්නේ නැති මේ වත්කම් වල ගුණාත්මක භාවය කියන ස්ලයිඩ් එකේ තියෙන උත්තර ලබා ගන්න. දැන් මම හිතන්නේ බොහෝ දෙනෙක් මේකේ ගණනය කිරීම කරන්න ඇති. දැන් බලා ගන්න නැවත වරක් දාලා ආක්‍රමික ණය අනුපාතය සපිරි බැංකුව 4.94යි 100ට. සුහද බැංකුව 4.92යි. ඊළඟට ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය සපිරි බැංකුව 3.29යි. සුහද බැංකුව 2.92යි. ප්‍රතිපාදන ආවරණය 133.3යි සපිරි බැංකුව 140.62යි සුහද බැංකුව. හොඳයි මම හිතනවා දැන් හැමදෙනාටම පුළුවන් වෙන්නේ නැති මේක ලබා ගන්න. අපි යමු ඊළඟ කොටසට. දැන් එතකොට අපි මේ සංසන්දනාත්මක විග්‍රහයේදී පළවෙනියටම අපි බැලුවේ වත්කම් වල ගුණාත්මක භාවය. හරි. දැන් මම හිතන්නේ මේ පොඩි ප්‍රශ්නයක් වුණා, මේ කාර්මික ප්‍රශ්නයක් සිදු වුණා. මේ අපි නැවතත් ප්‍රසන්ටේෂන් එකට යමු. දැන් අපි අන්තිමට කරේ වත්කම් වල ගුණාත්මක භාවය ගැන සපිරි බැංකුවේ සහ සුහද බැංකුවේ. දැන් ඒකේ දාලාක්‍රමික ණය අනුපාතය සපිරි බැංකුවේ 4.94යි සුහද බැංකුවේ 4.92යි. ශුද්ධ ආක්‍රමික ණය අනුපාතය සපිරි බැංකුවේ 3.29යි සුහද බැංකුවේ 2.92යි. ඊළඟ ප්‍රතිපාදන ආවරණය සපිරි බැංකුවේ 33.3යි සුහද බැංකුවේ 40.62යි. මේ ඔක්කොම ප්‍රතිශත. අපි යමු ඊළඟ එකට. අපි ඊළඟට සංසන්දනය කරන්න හදන්නේ ද්‍රවශීලතා මට්ටම. ද්‍රවශීලතා මට්ටම සංසන්දනය කරන්න අපිට අනුපාත තුනක් මෙතන තියෙනවා. ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම අනුපාතය එකක්, ණය තැන්පතු අනුපාතය අනිත් එක, ඊළඟ ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියලා තියෙනවා. මේක මේ අලුතෙන් ආපු අනුපාතයක්. මේක බාසල් 3 රෙගුලාසි මත තමයි මේ අනුපාතය හඳුන්වා දුන්නේ. දැන් අපි බලමු ද්‍රවශීලතා මට්ටම කියන කරුණ සංසන්දනය කරන්න බැංකු දෙක අතරේ. එමනම් අපිට සිද්ධ වෙනවා ඉස්සෙල්ලාම ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම අනුපාතය හොයන්න සපිරි බැංකුවේ. දැන් අපි දාලා තියෙනවා මෙතන අගයක් 120ට වඩා වැඩි වෙන්න ඕන කියලා. ඊළඟට ද්‍රවශීලතා ආවරණ අනුපාතයත් 100කට වඩා වැඩි වෙන්න ඕන කියලා මෙතන දාලා තියෙනවා. ඒක අපි ඔළුවේ තියාගෙන බලමු අපි මේ ඉස්සෙල්ලාම ද්‍රවශීලවත්කම අනුපාතය මොකක්ද කියලා. දැන් අපි මෙතනදී අපිට මෙතන පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. මොනවද ද්‍රවශීලවත්කම් කියන්නේ කියලා. දැන් අපි නැවත වරක් අපේ පළවෙනිම වගුවට ගියොත් බලන්න පුළුවන් මේ බැංකු දෙක සම්බන්ධයෙන්ම ද්‍රවශීලවත්කම් මොනවද? අපි කවුරුත් දන්නවා මුදල් කියන එක ද්‍රවශීලවත්කමක් 100%ක්. එහෙනම් මුදල් ගන්න පුළුවන් අපිට ඒක ද්‍රවශීලවත්කමක් හැටියට. ඊළඟට රාජ්‍ය සුරකම් කියන එක තවත් ද්‍රවශීලවත්කමක් හිට ගන්න පුළුවන්. તો රාජ්‍ය සුරකම් 1800ක් තියෙනවා. අතරදී මුදල් 390ක් තියෙනවා. ඔය දෙක එකතු තමයි අපි ද්‍රවශීලවත්කම් හැටියට සලකන්නේ. ද්‍රවශීලවත්කම් සාමාන්‍ය ද්‍රවශීලවත්කම්. එතකොට අපි ද්‍රවශීලවත්කම් අනුපාතය හොයන්නේ ද්‍රවශීලවත්කම් බෙදන්න ඕන
වගකීම් වලින් ප්‍රාග්ධනය අඩු කරලා එන ගානේ. හැබැයි මෙතන මුළු වගකීම් කියන එක නැහැ. දීලා නැහැ ඒක. හැබැයි මුළු වත්කම් තියෙනවා. මුළු වත්කම් තියෙනවා නම් මුළු වගකීම් ප්‍රමාණය කීයද කියලා දන්නවා. එතකොට මුළු වගකීම් ප්‍රමාණයෙන් ප්‍රාග්ධනය අඩු කරාම අපිට ඕන කරන උත්තරය එනවා. හොඳයි දැන් බලමු අපි මේ විදිහට ද්‍රවශීලවත්කම අනුපාතය හොයන්න සපිරි බැංකුවේ. හචිනිගේ උත්තරේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හොඳයි. ද්‍රවශීලවත්කම අනුපාතය අපි ගණනය කරන විදිහ තමයි දැන් ඇත්තටම දැන් මේ බෝඩ් එකේ දැම්මත් නැතත් මේකේ තියෙනවා. දැන් මම මේ ප්‍රසන්ටේෂන් එකේ පෙන්වන එක බලන්න. දැන් මෙතන බලන්න මේ ද්‍රවශීලවත්කම අනුපාතය හොයන විදිහ මෙතන තියෙනවා. එතකොට ද්‍රවශීලවත්කම් බෙදන්න ඕන මුළු වගකීම අඩු කිරීම ප්‍රාග්ධනය කියන එක. එතකොට ද්‍රවශීලවත්කම් කියන එක මම පෙන්නුවා දැන් ඔයගලන්ට ගන්න හැටි. ද්‍රවශීලවත්කම් කියලා මෙතන අදහස් කරන්නේ අපැති මුදල් සහ රාජ්‍ය සුරකුම්පත්. එතකොට ඔබට පුළුවන් ද්‍රවශීලවත්කම් කියන ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න. ඊට පස්සේ අපිට කියනවා මුළු වගකීම අඩු කිරීම ප්‍රාග්ධනය. දැන් ඔබ දන්නවා මේ වගෝ දිහා බැලුවම පේනවා මුළු වගකීම් කියලා අයිටම් එකක් දීලා නැහැ. හැබැයි අපි ළඟ තියෙනවා මුළු වත්කම් කියලා අයිටම් එකක්. එහෙනම් මුළු වත්කම් මුළු වගකීම් වලට සමානයිනේ. ඒ නිසා මුළු වගකීම් කියන්නේ මුළු වත්කම් ප්‍රමාණයම කියලා අපිට ගන්න පුළුවන්. ඊළඟට එකෙන් අඩු කරන්න ඕන ප්‍රාග්ධනය. එහෙම තමයි එතකොට ඒ ගණනය කරන්නේ ඒක. ඒ විදිහට ගණනය කරලා උත්තරයක් ගන්න බලන්න. ද්‍රවශීලවත්කම අනුපාතයට. බැංකු දෙකටම මේක අපිට කරන්න පුළුවන්. ඔව් මේ 47.8 කියන උත්තරේ හරි. උමායාගේ උත්තරේ හරි. ඒ සුහද බැංකුව, සපිරි බැංකුව. සපිරි බැංකුව බලන්න කීයද කියලා. ඔව් 36.5 හරි. සපිරි බැංකුවේ ද්‍රවශීලවත්කම අනුපාතය 36.5යි. බෝඩ් එකේ දාන්න එක මම ඕනනම් දාන්නම්. නමුත් ඒක එච්චර මම ඒක විතරක් කරන්නම්. ඒ කියන්නේ ද්‍රවශීලවත්කම අනුපාතය විතරක් බෝඩ් එකේ දාන්නම්. මොකද මම බලාපොරොත්තු වෙන්නේ මෙච්චර විස්තරාත්මකව මේක දුන්නේ ප්‍රසන්ටේෂන් දුන්නේ ඔයගලන්ට. ඒකේ තියෙන ඔක්කොම හදන විදිහ. ඒකට ඕන කරන ඉලක්කම දාගන්න විතරයි තියෙන්නේ. බලලා. දැන් අපි බලමු එහෙමනම් ඔව්
දැන් මෙතන ගණනය කරන්නේ ද්‍රවශීලවත්කම අනුපාතය ගණනය කරන්නේ උඩට එන්නේ ද්‍රවශීලවත්කම. යටට එන්නේ මුළු වගකීම අඩු කිරීම ප්‍රාග්ධනය. එතකොට බලන්න අපි සපිරි බැංකුව ගත්තොත් සපිරි බැංකුවේ අත්‍යවශ්‍ය මුදල් තියෙනවා මිලියන 1800ක්. මිලියන 390ක්. සුරකුම්පත් තියෙනවා රාජ්‍ය සුරකුම්පත් තියෙනවා මිලියන 1800ක්. අපි මේ දෙක තමයි ද්‍රවශීලවත්කම විදිහට සැලකන්නේ. එතකොට ද්‍රවශීලවත්කම වල මුළු ගාන තමයි 1800 එකතු කිරීම 390. එතන උත්තරයක් එනවා 2190යි කියලා. ඊට පස්සේ ඒක බෙදනවා මුළු වගකීම. හැබැයි මේකේ දීලා තියෙන தත්ත්වයන් වල මුළු වගකීම් කියලා එකක් නැහැ. නමුත් අපිට මුළු වත්කම් තියෙනවා. අපි දන්නවා මුළු වත්කම් මුළු වගකීම් වලට සමානයි කියලා. ඒ නිසා මුළු වත්කම් වල තියෙන අගේ තමයි මුළු වගකීම් කියලා ගණන් ගන්න. එතකොට 6500යි ඒක. 6500න් ප්‍රාග්ධනය අඩු වෙන්න ඕන. සපිරි බැංකුවේ ප්‍රාග්ධනය 500යි. ඒතකොට 6500ක් අඩු කරනවා. ඒතකොට අපිට බෙදන්න තියෙන්නේ 2190 බෙදන්න වෙනවා 6000න්. 2190 6000න් බෙදුවම එන උත්තරය තමයි 36.5. ඒ කියන්නේ ප්‍රතිශත ඒක වැඩි කරන්න 100ෙන්. එතකොට උත්තරයක් එනවා 36.5 කියලා. ඒකම අපි කරනවා සුවද බැංකුවට. එතකොට ඒ උත්තරය එනවා. සුවද බැංකුවට එන්න ඕන උත්තරය තමයි 47.8. හොඳයි මම හිතනවා ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් කියලා. මේක එකින් එක බෝඩ් එකේ දාන්න අවශ්‍ය වෙන එකක් නැහැ. හොඳයි බොහෝ දෙනෙක් මේක කරගෙන යනවා. දැන් මේක බෝඩ් එකේ දාන්න මම සමහර අවස්ථාවකදී මම හිතනවා ඔබට යම්කිසි අපහසුයක් වෙනවා නම් මම ඒක බෝඩ් එකේ දාලා පෙන්නන්නම්. හැබැයි මම හිතන්නේ හැම එකම එහෙම බෝඩ් එකේ දාන්න අවශ්‍යයි කියලා. දැන් මම හිතනවා මේ කියවු පැහැදිලි කිරීම ඇති වෙයි මේකට. අපි යමු ඊළඟට හොඳයි. දැන් මේ ස්ලයිඩ් එකේ අපිට මේ හිස්තන් පුරවන්න පුළුවන්. සපිරි බැංකුවේ අගය තමයි 36.5 36.5යි. ඊළඟට සුහද බැංකුවේ අගය 47.8යි. අපි ඊළඟට ඉතා පහසු එකකට යනවා ණය තැන්පතු අනුපාතය. ඒක ඉතා පහසුයි. ඒකේ අත්තිකාරම් තැන්පතු වලින් බෙදන්න විතරයි තියෙන්නේ. ඒකේ උත්තරෙත් ගන්න බලන්න. ණය තැන්පතු අනුපාතය ඔව් 80.8ක් එනවා සුහද බැංකුවට සපිරි බැංකුවට 81.2. හරි. හරි ඒ උත්තරත් හරි. ඒක ඉතාමත්ම පහසුයි ණය තැන්පතු අනුපාතය. හොඳයි නැවතත් බලන්න. දැන් ඔබ මම හිතනවා මේවා ඔක්කොම සටහන් කර ගන්නවා කියලා. ණය තැන්පතු අනුපාතයේ 80.8යි percentage එක. සපිරි බැංකුවේ සුහද බැංකුවේ 81.3යි. ඊළඟට අපි යනවා ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එකට. මම ඒක බෝඩ් එකේ පැහැදිලි කරන්නම්. ද්‍රවශීලතා ආවරණ අනුපාතය.
දැන් ඔබට පේනවා ඇති ද්‍රවශීලතා ආවරණ අනුපාතය කියන එක හඳුන්වලා තියෙන විදිය. ඒක තියෙන්නේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ද්‍රවශීල වත්කම්. ඊළඟට යටින් තියෙනවා ඉදිරි දින 30 තුලදී සුද්ධ ඉවතට යන මුදල් ප්‍රවාහ. දැන් මේ කියන දේවල් ඒ නමින්ම තොරතුරු හැටියට සපයලා තියෙනවා. අපිට තියෙන්නේ මේ අගේවල් දෙක මෙතනට දාන්න විතරයි. දැන් ඔබ ගිහිල්ලා බලන්න මොකක්ද අගේ උතන්ට එන්නේ. තොරතුරු අමතර තොරතුරු වල තියෙනවා විශේෂ තොරතුරු වල තියෙනවා ඉහළ ගුණාත්මක භාවයෙන් ද්‍රවශීල වත්කම්. සපිරි බැංකුවේ මිලියන කීයද? 1500යි කියලා තියෙනවා. දැන් ඒ අනුව අපිට මේ ගණනය කරන්න පුළුවන්. බලන්න ද්‍රවශීලතා ආවරණ අනුපාතය කීයද කියලා. ඔව් 107.14ක් හරි සපිරි බැංකුවේ සුහද බැංකුවේ 125යි හරි. හරි. බොහොම හොඳයි. දැන් එහෙමනම් අපි ද්‍රවශීලතාවය සම්බන්ධ අනුපාතයනුත් ගණනය කරා. අපි ඒක සාරාංශයක් හැටියට කියමු බලන්න. ද්‍රවශීල වත්කම් අනුපාතය සපිරි බැංකුව 36.5යි සුහද බැංකුව 47.8යි ඊළඟ ණය තැන්පතු අනුපාතය සපිරි බැංකුව 80.8යි සුහද බැංකුව 81.3යි ද්‍රවශීලතා ආවරණ අනුපාතය අපි සම්පූර්ණ ඉලක්කමක් හිට ගත්තොත් 107යි සපිරි බැංකුවේ 125යි සුහද බැංකුවේ. දැන් මේකේ තියෙන විශේෂ දෙයක් අපිට බලන්න. ඒ මොකද්ද? බාසල් රෙගුලාසි වලට අනුව සහ දේශීය නියාමන රෙගුලාසි වලට අනුව ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය 120ක් හෝ ඊට වැඩි වෙන්න ඕන. දැන් අපි දන්නවා දැන් මෙතන ගණනය කරපුවාම 136.5ක් කියලා දෙනවා සපිරි බැංකුවේ 47 ගාණක් කියලා දෙනවා සුහද බැංකුවේ. එහෙමනම් අනුකූලතාවය සම්බන්ධ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ 120ට වඩා වැඩි ද්‍රවශීල වත්කම් අනුපාතය. ඊළඟට ද්‍රවශීලතා ආවරණ අනුපාතය 100කට වඩා වැඩි වෙන්න ඕන. එහෙනම් ඒකත් සම්පූර්ණ කරනවා මේ බැංකු දෙකම. එමනම් අනුකූලතාවයේ පැත්තෙන් බැලුවම ද්‍රවශීලතා මට්ටම අනුකූලතා මට්ටම් වලට අනුගතව තමයි තියෙන්නේ. අවුලක් නැහැ. හැබැයි අපිට එක දෙයක් පේනවා. ද්‍රවශීල වත්කම් අනුපාතය සාමාන්‍ය 120ක් 25ක් වගේ ගණනක් තමයි තියෙන්න ඕන. නමුත් මේක ඉතාල වැඩි ගණනක් තියෙනවා. ඒ කියන්නේ මේ බැංකු දෙකේ ලාභදායීත්වයට මේක බලපානවා. වැඩි විදිහට බලපානවා. මොකද ද්‍රවශීලතාවය වැඩි වෙන්න බැංකුවේ ලාභදායීත්වය අඩු වෙනවා. හොඳයි දැන් මම හිතනවා අපි ඒක ඒ සම්බන්ධයෙන් අපි සංසන්දනයක් කරද්දී අපිට කියන්න පුළුවන් සුහද බැංකුවේ ද්‍රවශීලතාවය සපිරි බැංකුවේ ද්‍රවශීලතාවයට වඩා ඉහළයි ඉදිරියෙන් ඉන්නේ. අපි හැම එකෙම පේනවා ඒක. හැබැයි අපිට පේනවා එක දෙයක් ඒ ද්‍රවශීලතාවය වැඩි වෙනවා කියන එක ඕනාවට වඩා වැඩි වුණොත් ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒක දුර්වල තත්ත්වයක්. මොකද බැංකුව නියම විදිහට ව්‍යාපාර කටයුතු වල යෙදෙන්නේ නැහැ කියන එක තමයි එකෙන් කියවෙන්නේ. හොඳයි දැන් අපි එහෙනම් ඊළඟ එකට යමු. දැන් ඔබ ඔය ගත්ත උත්තර ටික සටහන් කරගන්න කොහේ හරි. එතකොට අපිට ඊළඟට අපේ සංසන්දනාත්මක විශ්ලේෂණයේදී ඒ ටික ඔක්කොම එක තැනකට ගන්න වෙනවා. හොඳයි අපි ඊළඟට ගන්නවා මූල්‍යමය කාර්යක්ෂමතාවය කියන සංකල්පය. මේකෙන් අදහස් වෙන්නේ ආයතනයේ ලාභදායීත්වය, පොලි යාන්ත්‍රිකයන් සහ කොටස් වෙළඳපොළ ක්‍රියාකාරකම්. කොතරම් දුරට සාර්ථකව ක්‍රියාත්මක වන්නේද යන්නේ.
මේ අනුපාත තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. වත්කම් මත ලාභය. වත්කම් මත ලාභය කියන එක ගණනය වෙන්නේ බදු පසු ලාභය බෙදනවා වත්කම් වලින්. දැන් මේවා ඔක්කොම පැහැදිලි, ඉතා පැහැදිලි. ඒතර අපිට මම හිතන්නේ ඔබට තියෙන්නේ මේ දීලා තියෙන වගුව දිහා බලලා බදු පසු ලාභය කොච්චරද වත්කම් කොච්චරද කියලා බලලා ඒ ඉලක්කම් දෙක උතන දාගන්න එක විතරයි. ඉතාමත්ම පහසුයි. ප්‍රාග්ධනය මත ලාභයේදී වෙනසක් වෙන්නේ උඩ කැල වෙනස් වෙන්නේ නැහැ. අර වත්කම් කියලා කියපු තැනට ප්‍රාග්ධනය දාන එක එතන කරන්නේ. ඊළඟ ශුද්ධ පොලි ආදායම කියන්නේ පොලි ආදායමෙන් පොලි වියදම අඩු කරලා එන ගාන. ශුද්ධ පොලි යාන්ත්‍රිකය කියලා කියන්නේ ශුද්ධ පොලි ආදායම ඉපයුම් වත්කම් වලින්. අපි දැන් මෙතන අපිට ඉපයුම් වත්කම් කියලා වෙනම විශේෂ දෙයක් දීලා නැති හින්දා අපි මුළු වත්කම් ඔක්කොම අපි ඉපයුම් වත්කම් එකට ගණන් ගන්නවා. ඒතර අපිට මේ මුළු වත්කම් වලින් අපි මේක බෙදුවත් කමක් නැහැ. මතක තියාගන්න දැන් සමහර අවස්ථා තියෙනවා යම් දේවල් පිළිබඳ තීරණ ගන්න. දැන් මෙතන තියෙන උත්තරේම ඒ කියන්නේ ඉපයුම් වත්කම් කියන වචනේම මේක නැහැ. අපි ඒ නිසා උපකල්පනය කරනවා සියලුම වත්කම් බැංකුවේ තියෙන සියලුම වත්කම් ඉපයුම් වත්කම් කියලා. එහෙම උපකල්පනය කළා තමයි මේකෙන් අඩු කරලා මේකෙන් බෙදන්නේ. හොඳයි අපි බලමු දැන් ඒ තත්ත්වයන් යටතේ සපිරි බැංකුවේ සහ සුහද බැංකුවේ වත්කම් මත ලාභය, ප්‍රාග්ධනය මත ලාභය, ශුද්ධ පොලි ආදායම සහ ශුද්ධ පොලි යාන්ත්‍රිකය මොනවද කියලා. හොඳයි උත්තර දෙක හරි. වත්කම් මත ලාභය සපිරි බැංකුවේ 2.15යි. සුහද බැංකුවේ 2.2යි. හරි. හරි දැන් අපි ඊළඟ එකක් බලමු. ප්‍රාග්ධනය මත ලාභය. සපිරි බැංකුවේ 28යි සුහද බැංකුවේ 25යි. හරි ඒකත් හරි. මම හිතන්නේ අපිට ගැටලුවක් නැතුව ඇති මේ ඉලක්කම් ටික දාන එක විතරයි තියෙන්නේ. මතක තියාගන්න විභාගෙදී අපිට ඔය අනුපාත මතක තියාගන්න සිද්ධ වෙනවා. අනුපාත මතක තියාගන්න සිද්ධ වෙනවා. අනුපාත දෙන්නේ නැහැ. මොන අනුපාතද මොන මූල්‍ය ස්වභාවය හොයන්න පාවිච්චි කරන්න කියන එක මතක තියාගන්න වෙනවා. හොඳයි ශුද්ධ පොලි ආදායම බලමු. පොලි ආදායමෙන් පොලි වියදම අඩු කරාම එන උත්තරේ තමයි ශුද්ධ පොලි ආදායම කියලා කියන්නේ. බැංකු දෙක සම්බන්ධයි. දෙකේම 250යි. උත්තරේ හරි. ඔව් 3.8යි 4යි 6යි සපිරි සුහද බැංකුව සුහද බැංකුවේ ශුද්ධ පොලි යාන්ත්‍රිකය කොච්චරද? 2.2යි හරි. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති මේ ගණනය කිරීම ඉතාමත්ම සරලයි. ඉතාමත්ම පැහැදිලි. ඒ හින්දා ගැටලු සහගත තත්ත්වයක් මතුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. හැබැයි එකම දේ තියෙන්නේ ඔබට මේක පිළිවෙලකට කරන්න සිද්ධ වෙනවා. යම්කිසි ක්‍රමයකට කරන්න සිද්ධ වෙනවා.
විධිමත් ක්‍රම එකට. එතකොට එහෙම කරාම හරි පහසුයි. දැන් අපි බලමු සරල වශයෙන්ම සාරාංශ වශයෙන් මොකක්ද දැන් අපි කරේ කියලා. හොඳයි. දැන් මේක කරපු අය සහ මේකට සම්බන්ධ වෙච්ච අය මේක බලා ගන්න දැන්. ඒතර ඔබට සටහන් කරගන්න පුළුවන් මේ සියලුම දේවල්. වත්කම් මත ලාභය සපිරි බැංකුව 2.2 2.5යි. sorry 2.15යි. වත්කම් මත ලාභය. සුහද බැංකුවේ වත්කම් මත ලාභය 2.2යි අනක් කියනවා. ඊළඟට ප්‍රාග්ධනය මත ලාභය සපිරි බැංකුවේ 28යි. සුහද බැංකුවේ 25යි. ඊළඟට සුද්ධ පොලි ආදායම බැංකු දෙකේම 250 බැගින්. සුද්ධ පොලි යාන්ත්‍රිකය 3.8යි 4යි ගාණක් එනවා. 5යි කියමුකෝ අපි. සපිරි බැංකුවේ 2.2යි එකක් වෙනවා සුහද බැංකුවේ. එහෙමනම් අපි ඒ ගණනය කිරීමුත් කරලා ඉවරයි. දැන් අපිට බලන්න පුළුවන් ලාභදායීත්වය සම්බන්ධයෙන් මොන විදිහේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා බැංකු දෙකේ. දැන් ඔබට පේනවා මේ බැංකු දෙකේම ලාභදායීත්වය පැත්තෙන් බලුවම වත්කම් මත ලාභය කියන එක අපි උපකල්පනය කරොත් සමාන මට්ටමක තියෙන්නේ. හැබැයි ප්‍රාග්ධනය මත ලාභය කියද්දී සපිරි බැංකුවේ ලාභදායීත්වය පොඩ්ඩක් වැඩි. ප්‍රාග්ධනයත් එක්ක සංසන්දනය කරා. ඊළඟ සුද්ධ පොලි යාන්ත්‍රිකය පැත්තෙන් බැලුවමත් සපිරි බැංකුව හොඳ මට්ටමක ඉන්නවා සුහද බැංකුවට වඩා. අපි අන්න ඒ වගේ දේවල් කියන්න වෙනවා අපේ විශ්ලේෂණයේදී. දැන් මට පැහැදිලි කරන්න ඕනකම තියෙන්නේ ඔබට අපි කොහොමද විශ්ලේෂණය කරන්නේ කියන එක. ඉලක්කම් ටික ගන්න එක මූලික කාරණාවක්. ඒක ගත්තට පස්සේ වැඩිපුර ලකුණු හම්බ වෙන්නේ මේ විශ්ලේෂණ ක්‍රියාවලියට තමයි. දැන් අපිට බැලූ බැලමට මේ බැංකු දෙක සංසන්දනය කරොත් ලාභදායීත්වය පැත්තෙන් බැලුවම සපිරි බැංකුව සුහද බැංකුවට වඩා ඉහළින් ඉන්නවා කියන එක අපිට කියන්න පුළුවන්. මොකද හේතුව වත්කම් මත ලාභය කියන අනුපාතය බැංකු දෙකම සමානයි. හැබැයි ප්‍රාග්ධනය මත ලාභය ගත්තම සපිරි බැංකුවේ ප්‍රාග්ධනය මත ලාභය ඉහළයි සුහද බැංකුවට වඩා. ඒ වගේම පොලි යාන්ත්‍රිකයේ පැත්තෙන් බැලුවමත් පොලි යාන්ත්‍රිකයත් සුද්ධ පොලි ආදායම සමාන වුණාට සුද්ධ පොලි යාන්ත්‍රිකය සපිරි බැංකුවේ ඉහළයි සුහද බැංකුවට වඩා. එහෙනම් අපිට ලාභදායීත්වය පැත්තෙන් බැලුවමත් එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය පැත්තෙන් බැලුවම සපිරි බැංකුව ඉදිරියෙන් ඉන්නවා සුහද බැංකුවට වඩා. අපි ද්‍රවශීලතාවය පැත්තෙන් බැලුවම කොහොමද උනේ? ද්‍රවශීල පැත්තෙන් බැලුවම සපිරි බැංකුව ඉහළින් හිටියා. ඉදිරියෙන් හිටියා. හරිද වැඩි. ඒ වගේම අක්‍රමණය වත්කම්වල ගුණාත්මක භාවයත් පැත්තෙන් බැලුවම සුහද බැංකුව ඉදිරියෙන් හිටියා. හොඳයි. අපි යමු ඊළඟ එකට. දැන් ඊට වැදගත් එකට තමයි අපි ඊළඟට යන්නේ. නුඹුන්වත් භාවය කියන එක. අපි ඔකට ඉංග්‍රීසියෙන් කියනවා solvency කියලා. නුඹුන්වත් භාවය කියලා කියන්නේ දීර්ඝකාලීන පැවැත්ම. සාර්ථක දීර්ඝකාලීන පැවැත්ම. එහෙම නැත්නම් අපි කියන තිරසාර පැවැත්ම කියලා. sustainability. දැන් නුඹුන්වත් භාවය කියලා කියන්නේ sustainability එක එහෙම නැත්නම් දීර්ඝකාලීන පැවැත්ම අනින ඒකකයක්. දැන් ගෝලීය නියම රෙගුලාසි වලට අනුව මේක මනින්න විශේෂ අනුපාත කිහිපයක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගන්න ඉතාමත්ම ජනප්‍රිය අනුපාතයක් තමයි ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය කියලා කියන්නේ. ඒක අපි ගණනය කරන්නේ ප්‍රාග්ධනය බෙදීම අවදානම් බර තැබූ වත්කම්. ඔය විදිහට තමයි ගණනය කරන්නේ. ගණනය කරන්නේ එහෙමයි. එතකොට දැන් ශ්‍රී ලංකාවේ මේ අගය
ඇත්ත වශයෙන්ම දැන් ඒක ගැන පොඩි කතාවක් කියන්න වෙනවා. ශ්‍රී ලංකාවේ බැංකු අපි වෙන් කරලා තියෙනවා කොටස් දෙකකට. එක කොටසකට අපි කියනවා පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු පළවෙනි ස්තරය. ඊළඟට පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු දෙවන ස්තරය. ඊළඟට අනිකුත් බැංකු. දැන් මතක තියාගන්න මම මේ කියන එක නැවත වරක්. මේ ප්‍රාග්ධන ප්‍රමාණික අනුපාතය ගැන කතා කරද්දී අපිට කරුණු කීපයක් ගැන සිත යොමු කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාවේ තත්ත්වය මොකක්ද කියන එක. ශ්‍රී ලංකාවේ තත්ත්වය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ බැංකු මේ ප්‍රාග්ධන ප්‍රමාණික අනුපාතයට අනුගත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකීය බැංකු කොටස් වලට වෙන් කරලා තියෙනවා. පළවෙනි කොටසට අපි කියනවා පද්ධතිමය වශයෙන් දේශීයව වැදගත් වෙන බැංකු. පළවෙනි ආකාරය. ඊළඟට තියෙනවා පද්ධති වශයෙන් දේශීයව වැදගත් වෙන බැංකු දෙවෙනි ආකාරය. ඊළඟට තියෙනවා අනිකුත් බැංකු. අනිකුත් බැංකු. මම මේ ටික බෝඩ් එකේ දාන්න. මම මේ ශ්‍රී ලංකාව මොකද මේ කිතාව වැදගත් වෙනවා ශ්‍රී ලංකාවේ තත්ත්වය අපිට වැදගත් වෙනවා. මොකද අපිට කතා කරන්න සිද්ධ වෙනවා මේ ගැන සහ පසුගිය කොවිඩ් වසංගතය නිසා බැංකු වලට කිසියම් සහනදායී නියාමන රෙගුලාසි දැන් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ කාරණාව නිසා මම මේක පැහැදිලි කරන්නම් වැඩිපුරම. දැන් තත්ත්වය. ඉස්සෙල්ලා මම පැහැදිලි කරන්නම් මේ බැංකු අපි කොටස් තුනකට බෙදනවා ලංකාවේ. ඒ කොටස් තුන ඉස්සෙල්ලාම කියන්නම්. දැන් මේක බලා ගන්න මේක මම හිතනවා ඉතාල වැදගත් එකක් කියලා. මම මෙතන ඉංග්‍රීසියෙන් දැම්මා මේක ලේසි හින්දා. දැන් ලංකාවේ තියෙන බැංකුව අපි කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. කොටස් තුනකට වෙන් කරලා තියෙනවා. පළවෙනි ආකාරයට කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියන්නේ domestic systemically important banks. domestic systemically important banks. ඒ කියන්නේ දේශීය වශයෙන් පද්ධතිමය වශයෙන් වැදගත් වෙන බැංකු. පළවෙනි පන්තිය. ඊළඟ තව જાතියක් තියෙනවා දේශීයව පද්ධතිමය වශයෙන් වැදගත් වෙන බැංකු දෙවෙනි පන්තිය. ඊළඟට අනිකුත් බැංකු. හරි.
2019 දෙසැම්බර් මාසයේ 31 වෙනිදා ආපු රෙගුලාසි වලට අනුව ශ්‍රී ලංකාවේ පද්ධතිමය වශයෙන් වැදගත් කියලා සැලකෙන්නේ නැති බැංකු මෙන්න මෙච්චර ප්‍රමාණයක ප්‍රාග්ධන ප්‍රමාණතාවයක් පවත්වාගෙන යන්න ඕන 12.5. මේ DSIB class 2 කියන එක කියන්නේ පද්ධතිමය වශයෙන් වැදගත් බැංකු වල දෙවෙනි පන්තිය. ඒගොල්ලෝ මේකට වඩා 100%ක් වැඩියෙන් තියාගන්න. 100%ක් වැඩියෙන් තියාගන්න. ඊළඟට පද්ධතිමය වශයෙන් වැදගත්කමක් ඇති දේශීය බැංකු වල පළවෙනි පන්ති අය ඊට වඩා 101.5ක් වැඩිව තියාගන්න. එතකොට ඔබට පැහැදිලි පද්ධතිමය වශයෙන් වැදගත්කමක් ඇති බැංකු පළවෙනි පන්තියේ බැංකු ඒගොල්ලෝ තියාගන්න ඕන 12.5ට 1.5ක් එකතු කරලා වෙන ගන්න. ඒ කියන්නේ 14ක්. 14ක්. අනිත් ජාතිය බැංකු. ඒ කියන්නේ ක්ලාස් 2 එක. පද්ධතිමය වශයෙන් වැදගත්කමක් තියෙන ක්ලාස් 2 බැංකු ඒගොල්ලෝ 12.5ට 101ක් එකතු කරලා එන ගන්න තියාගන්න. ඔන්න ඕක තමයි තිබිච්ච තත්ත්වය. දැන් මම ඒක සරලව කියන්නම්. ඒ වගේම මේ DSIB class 1 කියලා කියන්නේ පද්ධතිමය වශයෙන් වැදගත්කමක් තියෙන දේශීය බැංකුව ගණයට වැටෙන්නේ. පළවෙනි පන්තිය ගණයට වැටෙන්නේ ලංකා බැංකුව සහ කොමර්ෂල් බැංකුව. ඒ දෙක තමයි ලංකාවේ තියෙන පද්ධතිමය වශයෙන් වැදගත් දේශීය බැංකු වල පළවෙනි පන්තියට වැටෙනවා. තව බැංකු දෙකක් තියෙනවා. ඒ දෙක දෙවෙනි පන්තියට වැටෙනවා. පද්ධතිමය වශයෙන් වැදගත්කමක් තියෙන දෙවෙනි පන්තිය. ඒගොල්ලෝ තමයි මහජන බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව. දැන් මම කියපු මේ පන්ති දෙක ගත්තම පළවෙනි පන්තිය බැංකුවකට අර පද්ධතිමය වශයෙන් වැදගත් කියන බැංකු ගණයට අයත් නොවන බැංකු තියෙනවානේ. ඒ බැංකු වලට තියෙන අවශ්‍යතාවය තමයි ප්‍රාග්ධන ප්‍රමාණිත අවශ්‍යතාවය 12.5යි. මේ අනිත් බැංකු අර ප්‍රධාන බැංකු දෙක ලංකා බැංකුව සහ කොමර්ෂල් බැංකුව අර ගානට වඩා 101.5ක වැඩි ප්‍රාග්ධන ප්‍රමාණතාවයක් පවත්වාගෙන යන්න ඕන. ඒතකොට ඒක 14යිනේ. 14 වෙනවා. මේක 13. දැන් එතකොට ඔන්න ඔක තමයි තිබිච්ච තත්ත්වය. නමුත් මේ සුනාමි ගැටලුවෙන් පස්සේ පද්ධතිමය වශයෙන් වැදගත්කමක් තියෙන බැංකු වල පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන ප්‍රමාණතාවය 101කින් අඩු කරනවා. එතකොට ලංකා බැංකුවට සහ කොමර්ෂල් බැංකුවට දැනට පවත්වාගෙන යන ඕන ප්‍රාග්ධන ප්‍රමාණතාව අනුපාතය 13යි. 14නේ පවත්වාගෙන යන ඕනකම තිබුණේ. මේ කොවිඩ් අර්බුදය නිසා ඒක දැන් පොඩි සහනයක් දීලා තියෙනවා. ඒක 13ට අඩු කරලා තියෙනවා. ඒ වගේම හැටන් නැෂනල් බැංකුව සහ මහජන බැංකුව ඒකේ තිබුණේ පවත්වාගෙන යන 13.5 ඒගොල්ලන් දැන් පුරා 12.5කට පවත්වාගෙන යනවා. ඒ වගේම අනිත් බැංකු ඒගොල්ලන්ට පුළුවන් 12.5 නෙමෙයි දැන් 12ට පවත්වාගෙන යන්න පුළුවන්. ඕක තමයි අලුත්ම තත්ත්වය. දැන් මට දැන් කියන්න ඕනකම තිබුණේ මේ ප්‍රාග්ධන ප්‍රමාණිත අනුපාතය කියන එක අපි කොහොමද නියාමන රෙගුලාසි අනුව පවත්වාගෙන යන්න ඕන ගණන් කොච්චරද කියලා. ඒත් අපි සාමාන්‍යයෙන් හිතුවම දැන් ලංකාවේ තියෙන තත්ත්වය ගැන හිතුවොත් ඒක 12ක් කියලා තමයි අපිට ගණන් ගන්න පුළුවන්. මම මේ දාලා තියෙන්නේ අර පවත්වපු ක්‍රමයට මේකයි. හොඳයි. දැන් මේක ගණනය කරන විදිහ තමයි ප්‍රාග්ධනය
කෙනෙක් ගන්න ඕන ඒක බෙදන්න ඕන අවදානම් බර තැබුවත්කම් වලින්. ඊළඟ තවත් අනුපාතයක් කියනවා ලීවරණ අනුපාතය කියලා එකක්. මේක ඇවිල්ලා අලුතෙන් පටන් ගත්ත අනුපාතයක්. මේක බාසල් 3 යටතේ ආපු අනුපාතයක්. ඒකෙදි අපි කරන්නේ ස්තර 1 ප්‍රාග්ධනය කියන එක ගන්නවා. ඒ කියන්නේ ප්‍රාග්ධනය සම්පූර්ණ එක නෙමෙයි ඒකෙන් කොටසක්. ඊට පස්සේ ඒක බෙදන්න ඕන ශේෂපත්‍රයේ මත සහ ඉන් පිටත නිරාවරණයන් කියන එකේ. දැන් මෙන්න මේක මම තව නැවතත් ඒක විස්තර කරලා තියෙනවා. ශේෂපත්‍රයේ මත සහ ඉන් පිටත නිරාවරණයන් කියන අදහස් කරන්නේ ශේෂපත්‍රයේ මත තියෙන ඒවා තමයි මුළුවත්කම්. ඊළඟට ශේෂපත්‍රයෙන් ඉවත පිටත නිරාවරණයන් තමයි අනිත් එක. ඒ දෙක එකතු කරන්න වෙනවා අපිට. ඒක තමයි මේ හරයට එන්නේ. ඊළඟට තවත් අනුපාතයක් තියෙනවා. ඒකට අපි කියනවා තෝලන අනුපාතය කියලා. ඒක තෝලන අනුපාතය හොයාගන්න වෙන්නේ මුළු වගකීම් ප්‍රාග්ධනයෙන් බෙදුවා. දැන් අපි මේ ටිකට සැලකිලි යොමු කරමු ඒ ගණනය කරන්න. හොඳයි මම හිතනවා පළවෙනි එක නම් අමාරු නෑ කරන්න. අපිට එකපාරට කරන්න පුළුවන්. මොකද මේ ඉලක්කම් ටික තියෙනවා. අවදානම් බර තැබුවත්කම් ප්‍රමාණය දීලා තියෙනවා. ප්‍රාග්ධනය දීලා තියෙනවා. එහෙනම් අපිට සපිරි බැංකුවේ සහ සුවද බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාත ගණනය කරන්න පුළුවන්. ඔව්. සපිරි බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය 13.1යි 1.5යි. අනිත් එක 17.5යි 4යි. හරි. හරි බොහොම හොඳයි. ඒක හරි. දැන් අපිට පේනවා දැන් තියෙන තත්ත්වයේ හැටියට මේ බැංකු දෙකම ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතය අතින් නියාම රෙගුලාසි වලට අනුකූලයි. ඒ කියන්නේ නියාම රෙගුලාසි වලින් කියලා තියෙන ගානට වඩා වැඩියෙන් ඒගොල්ලන් ළඟ ප්‍රාග්ධන ප්‍රමාණත අනුපාතයක් තියෙනවා. ඊළඟට බලන්න ලීවරණ අනුපාතය ගණනය කරමු. මම මේක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. දැන් බලන්න මේක අපිට ගණනය කරන්න පුළුවන් ක්‍රමය තමයි ස්තරයක ප්‍රාග්ධනය බෙදීම මුළුවත්කම් එකතු කිරීම ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණය. ඔය අගේවල් ටික තියෙනවා. අපිට දීලා තියෙනවා. ස්තරයක ප්‍රාග්ධනය කියලා වෙනම එකක් දීලා තියෙනවා. ඊළඟට මුළුවත්කම් තියෙනවා. ඒකට එකතු වෙන්න ඕන ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණයන් කියන එක. එහෙම කළා එන උත්තරේ තමයි අපි ලීවරණ අනුපාතය කියලා කියන්නේ. හොඳයි එහෙන් බැලුවම අපි බලමු සපිරි බැංකුවේ සහ සුහද බැංකුවේ ලීවරණ අනුපාත මොනවද කියලා. ඔව් සපිරි බැංකුවේ එක හරි 3.24 හරි සුහද බැංකුවේ 3.75 හරි. එහෙමනම් ඔව් හරි හරි. අර්ශිකාගේ උත්තරේ හරි. ඔව් උත්තර හරි. හොඳයි හොඳයි බොහොම හොඳයි. ඊළඟට බලන්න තෝලන අනුපාතය කියන එක. දැන් මෙතන මෙහෙමයි.
තෝලන අනුපාතය වෙනකොට අපිට වගකීම් දීලා නැති වුණාට වගකීම් වත්කම් තියෙන හින්දා මුළු වගකීම් ප්‍රමාණය වත්කම් ප්‍රමාණයට සමානයි කියලා ගන්න. එතකොට 13යි. ඔව් 13 හරි. සුහද සපිරි බැංකුවේ 13යි සුහද බැංකුවේ කීයද? හරි. හරි උත්තර හරි. හොඳයි එහෙමනම් අපි දැන් නුගුණත් භාවය පිළිබඳ මිනුමුත් ලබා ගත්තා. දැන් බලමු ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය. සපිරි බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 13.1යි. සුහද බැංකුවේ ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 17.5යි. ලීවරණ අනුපාතය සපිරි බැංකුවේ 3.2යි. සුහද බැංකුවේ 3.8යි. 3.7යි 5යි කියලා අපිට වෙලා 3.8 වුණත් ප්‍රශ්නයක් නැහැ. තෝලන අනුපාතය සපිරි බැංකුවේ 13යි. සුහද බැංකුවේ 11.3යි. දැන් බලමු අපි පොඩ්ඩක් මේක විග්‍රහ කරලා බලමු. ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය අපි ගත්තොත් නියාමන අවශ්‍යතාවය අපි 12.5යි කියලා ගත්තොත් මේ බැංකු දෙකම ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා. ලීවරණ අනුපාතය 3 තමයි මට්ටම. මේ බැංකු දෙකම ලීවරණ අනුපාතය පවත්වාගෙන යනවා. ඒ කියන්නේ නියාමන රෙගුලාසි මත ප්‍රශ්නයක් නැහැ. තෝලන අනුපාතයත් එහෙමයි. තෝලන අනුපාතය සාමාන්‍යයෙන් 33ට අඩු වෙන්න ඕන. 33කට වඩා අඩු වෙන්න ඕන. ඒක තමයි තත්ත්වය. හොඳයි මම හිතනවා දැන් අපි සෑහෙන අනුපාත ගණනය කිරීම සිද්ධ කරා. බලමු ඊළඟට මොකක්ද අපිට කරන්න ඕන දේ කියලා. ඊළඟට අපි මේ අනුකූලතාවය පිළිබඳව කතා කරන්න යනවා. පොඩ්ඩක් අපි ඒ ගැන සැලකිලි යොමු කරලා බලමු තව ටිකක් විශේෂ විදිහකට. බැංකු අධිතෝලනයකට ලක් වූ ආයතන විශේෂයක් බැවින් සහ විශාලත්වයෙන් වැඩි ගෝලීය සම්බන්ධතා සහිත බැංකුවක බිඳ වැටීම මූල්‍ය පද්ධතියම අකර්මණ්‍ය කිරීමට හේතුවක් විය හැකි නිසා ගෝලීය සහ දේශීය නියාමන ආයතන විසින් මෙම බැංකුවල යහ පැවැත්ම උදෙසා රෙගුලාසි පනවා ඇත. දැන් මේ බැංකුවල තියෙන විශේෂ තත්ත්වය තමයි මේ සියලුම රෙගුලාසි වලට හේතුව. එකක් තමයි බැංකුවක් බිඳ වැටුනොත් ඒක ඉතාම විශාල වශයෙන් සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් බලපාන. ඒ වගේම තමයි එක බැංකුවක බිඳ වැටීම තව බැංකු බිඳ වැටීමට සහ මුළු ආර්ථිකයෙන් බිඳ වැටීමට හේතු වෙනවා. ඒ නිසා මේ නියාමන ආයතන සහ රජය හැමතිස්සම උත්සාහ කරන්නේ බැංකුවක් අනි බැංකුවක් හෝ බිඳ වැටීම වැළැක්වීම. ඒක වළක්වන්න ඕන නිසා තමයි මේ සියලුම රෙගුලාසි පනවලා තියෙන්නේ. ඒ නිසා මේ රෙගුලාසි වලට අනුකූල වෙන්නේ නැති බැංකු වහාම ව්‍යාපාර කිරීමෙන් නවත්වනවා. ව්‍යාපාර වල යෙදීම තහනම් කරනවා නියාමන ආයතන විසින්. ඒ නිසා අනුකූලතාවය දැක්වීම ඉතාමත් වැදගත් වෙනවා බැංකුවක් සම්බන්ධයෙන්. නැත්නම් ඒ බැංකුව තියෙන්නේ නැහැ. මම මෙතන පෙන්නලා තියෙනවා ඔබට මොනවද මේ අනුකූලතාවය සම්බන්ධ අවශ්‍යතා. ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 12කට වැඩියෙන් තියෙන්න ඕන. ලීවරණ අනුපාතය 3කට වැඩියෙන් තියෙන්න ඕන. තෝලන අනුපාතය කිව්වට මේක තෝලන
එය කියලා කියන්නේ ඒක 100ට ගාණක් නෙමෙයි. ඒක 33ට වඩා අඩු වෙන්න ඕන. අන්න ඒකේ අඩුවීමක් වෙන්නේ 33ට වඩා. ද්‍රවශීලවත්කම් අනුපාතය 120ට වඩා වැඩි වෙන්න ඕන. ද්‍රවශීලතා ආවරණ අනුපාතය 100ට වඩා වැඩි වෙන්න ඕන. මේවා තමයි අනුකූලතා අවශ්‍යතා. compliance requirements. එතකොට අපි බැංකුවක් මේ අනුකූලතා අවශ්‍යතා සම්බන්ධ සන්තුෂ්ත කරනවද කියලා බලන එකත් ඉතා වැදගත් වෙනවා. ඒ බැංකුවේ පැවැත්ම සම්බන්ධයෙන්. හොඳයි. දැන් අපි බලමු මේ වත්කම් මත ලාභය කියන එක ඇත්තටම මේ ඒක අපි මෙතන දාලා නැති වුණාට වත්කම් මත ලාභය කියන එක සාමාන්‍යයෙන් 1.5කට වඩා වැඩියෙන් තියෙන්න ඕන කියලා තමයි කියන්නේ. 1.5ට වඩා වැඩි වෙන්න ඕන. දැන් අපි බලමු අපි ලබාගත් අනුපාතයන් වලට අනුව අනුකූලතාවය සම්බන්ධයෙන් මොකද කියන්න පුළුවන් මේ බැංකු දෙකට. පළවෙනියටම ද්‍රවශීලවත්කම අනුපාතය. දැන් මෙතන අනුකූල වෙනවා නම් y කියලා දාන්න පුළුවන්. අනුකූල වෙන්නේ නැත්නම් n කියලා දාන්න පුළුවන්. දැන් මම අහනවා ව්‍යවස්ථාපිත ද්‍රවශීලවත්කම අනුපාතය සම්බන්ධයෙන් සපිරි බැංකුව සහ සුවඳ බැංකුව තත්ත්වය මොකක්ද? y ද n ද? ඔව් y. ඔක්කොම y. හොඳයි. අපි යමු ඊළඟ එකට. ඊළඟ එකට යමු. ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සම්බන්ධයෙන් සපිරි බැංකුව සහ සුවඳ බැංකුවේ තත්ත්වය මොකක්ද? ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සම්බන්ධයෙන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාත සම්බන්ධයෙන් ඔව් එකත් අපිට කියන්න පුළුවන් y කියලා. ඊළඟට ද්‍රවශීලතා ආවරණ අනුපාත සම්බන්ධයෙන් ඔව් එකත් y. බැංකු දෙකම y. ලීවරණ අනුපාත සම්බන්ධයෙන් ලීවරණ අනුපාත සම්බන්ධයෙන් ඔව් එහෙමනම් අපිට මෙතන පේනවා මේ සියලුම අනුපාත සම්බන්ධයෙන් බැංකු දෙකම y. ඔබට පැහැදිලි ඇති යන්නේ ඒක. දැන් මේ අනුකූලතා විශ්ලේෂණය කියන්නේ ඒක තමයි. එතකොට මේ බැංකු වල එතකොට මේ බැංකු බිඳ වැටීමේ තර්ජනයක් නැහැ. ඒකයි මේකෙන් කියන්නේ. දැන් අපි ඊළඟට තව තියෙන තවත් විශේෂ කාර්යයක්. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් යමක් තියෙනකොට ඔහේ තියෙනකොට ඒක ඔහේ තියෙනවා. හැබැයි අපිට බලන්න පුළුවන් වෙනවා මේකේ ශක්තිය මොනවා හරි බාහිර ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච වෙලාවට. සාමාන්‍යයෙන් ඔහේ යනවා වැඩේ. අදිස්සිය මොනවා හරි ලොකු ගැටලුවකට මුහුණ දෙන්න උනාම තමයි ආයතනයේගේ ශක්තිය බලන්න පුළුවන් වෙන්නේ. ඒකත් එක්තරා විදිහක අවදානම් කළමනාකරන ක්‍රමවේදයක්. ඒක දැනගන්න ඕන. කොච්චර ආතතියක් දරන්න පුළුවන්ද? කොච්චර ආතතියක් ආවොත් ඕනම ආතතියක් ආවම දරලා ඒක දරා ගැනීම ශක්තිය තියෙනවද? ඊට පස්සේ නැගී සිටීමේ ශක්තිය තියෙනවද කියන තමයි මේකෙන් බලන්නේ. අපි පොඩ්ඩක් මේක කියවලා බලමු.
අනාගතයේ සිදුවිය හැකි ආතති තත්ත්වයක් උපකල්පනය කර එමගින් වත්කම් වගකීම් ආදී ඇතිවන හදිසි වෙනස් වීමක් හේතුවෙන් බැංකුවේ ද්‍රවශීලතාවයට මුන්වත් භාවයට හා ලාභදායීත්වයට ඇතිවන වෙනස් වීම නිමානය කරනු ඇත. දැන් අපි මේ ආතති පරීක්ෂාව කියන එක බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ආතති පරීක්ෂාවේ අරමුණ තමයි මොනවා හරි අනාගතයේදී යම්කිසි භයානක තත්ත්වයක් ඇති වුණොත් මොන දේවල්ද පිරිහෙන්නේ, මොන දේවල් පිරිහිලා ගිහිල්ලා නියාමන අවශ්‍යතා සම්පූර්ණ කරන්න බැරි වෙයිද? අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙන් හොයන්නේ. ඇයි අපි එහෙම කරන්නේ? එහෙම කරන්නේ ඒ වගේ තත්ත්වයක් ඇත්තටම ආවොත් අපි මොනවද කරන්න කියන එකට සූදානම් වෙන්න. අපි හිතමු උදාහරණයක් හැටියට අපි හිතමු මම මේකෙම දැන් උදාහරණයක් පෙන්නලා තියෙනවා මම නැවත කතා කරන්න ඕනේ. ඊළඟට දෙනවා එවැනි ආදී තත්ත්වයක් යටතේ යොද නියාමන සීමාවන් ඇතුළත බැංකුවට නැති හිටිය හැකි වේදයි පරීක්ෂා කිරීම මෙහිදී සිදු වේ. Friday. Oh, additional class. Additional classes. Friday ni. Anu kurang mana ni? Oh, sebentar ni ke kelas itu. Hari. එවැනි ආර්ථික තත්ත්වයක් යටතේ වුවද නියාමන සීමාවන් ඇතුළත බැංකුවට රැඳී සිටිය හැකි වේදයි පරීක්ෂා කිරීම මෙහිදී සිදු වේ. මෙවැනි පරීක්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස නියාමන සීමා ඉක්මවීමක් සිදු වුවහොත් ඒ සඳහා ආයතනයේ සූදානම් කිරීම වැඩපිළිවෙලක් සැලසුම් සහගතව සිදු කරනු ඇත. දැන් මම හිතන්නේ ඔබට පැහැදිලි වෙනවා මම මේ ආර්ථික පරීක්ෂාවල් පිළිබඳව මම මේක ඉස්සෙල්ලා ගිය සුමානෙත් මේ ගැන කතා කරා. අද මේ සම්බන්ධ ගැටලු ප්‍රශ්න පවා තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් වෙන්න ඕන ඒකට අදාළ උත්තර හොයාගන්න. දැන් අපි අද ඒකේ ප්‍රායෝගික තත්ත්වයක් පරීක්ෂා කරනවාද? මෙතන කියන්නේ උපකල්පිත ආසිත තත්ත්වයන් කිහිපයක් සපිරිහා සුවද යන බැංකු දෙකටම ආරෝපණය කර ප්‍රතිඵල නිමානය කරමු. දැන් බලමු අපි මොකක්ද දෙකෙන් කරන්නේ කියලා. දැන් මේ මම මෙතන ගත්තේ ඊටාත්ම ප්‍රායෝගික තත්ත්වයක්. මේ කොවිඩ් තත්ත්වය ගැන මෙතන හිතලා තමයි මේක මම අරන් තියෙන්නේ. වසංගත රෝග තත්ත්වයක් නිසා ඇති වූ ආර්ථික පසුබෑමේ ප්‍රතිඵලයක් ලෙස අක්‍රමික ණය අනුපාතයේ 50%කින් ඉහළ යා හැකි බව උපකල්පනය කෙරේ. මේ ප්‍රතිඵලයක් ලෙස පහත සඳහන් කරුණු සිදුවන බව අදාළ ගණනය කිරීම මගින් පැහැදිලි වේ. දැන් මම හිතනවා ඔබට පැහැදිලි මම මේ කියන්නේ මොකක්ද කියලා. දැන් මේකේ ප්‍රතිඵලයක් හැටියට දැන් මම උඩින්ම කියලා තියෙන්නේ අක්‍රමික ණය අනුපාතය 50%කින් ඉහළ යන එකනේ. ඒක වුණාම මෙන්න මේ දේවල් වෙනවා කියන එක අපි හොයලා බලලා තියෙනවා. අවදානම් බර තැබුවත්කම් වලගේ 50%කින් ඉහළ යාම. 2. ද්‍රවශීලවත්කම් වලගේ 20%කින් අඩු වීම. 3. ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ද්‍රවශීලවත්කම් වලගේ 40%කින් පහළ බැසීම. 4. ශේෂපත්‍රයෙන් පිට නිරාවරණයෙන් 40%කින් ඉහළ යාම. ඊළඟට බදු පසු ලාභයේ 50%කින් පහළ යාම. 6. වගකීම් 20%කින් ඉහළ යාම. ඔන්න ඔය ආදී වශයෙන් අපි හොයාගෙන තියෙනවා මෙන්න මේවා වෙනවා වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මොනවා වුණොත්ද මේ රෝග තත්ත්වයක් ඇවිල්ලා ආර්ථික පසුබෑමක් ඇති වුණොත් කියලා මේ ගන්නේ. හැබැයි දැන් මෙවැනි තත්ත්වයක් අපි උපකල්පනය කරනකොට අපි මේකට කියනවා සෙනාරියෝ එකක් කියලා කියන්නේ. ආතති සම්බන්ධ යමනිකාව. එතකොට හැබැයි මේ වෙලාවේ අපි හිතනවා අනිත් සියලුම ඒවා වෙනස් වෙන්නේ නැහැ කියලා. මේවා විතරයි වෙනස් වෙන්නේ කියලා හිතනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපි පරීක්ෂාවක් කරද්දී තමයි මේ වැඩේ කරන්නේ. නමුත් අපි ඇත්තටම ස්වාභාවික තත්ත්වයන් යටතේ එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් මේ වෙලාවේදී අපි මේ විදිහට උපකල්පනය කරනවා. දැන් අපි බලමු අපි කොහොමද මේකේ පරීක්ෂණය පවත්වන්නේ කියලා. දැන් ඔබට පැහැදිලි මේ අවදානම් බර තැබුවත්කම් වල අගේ 50%කින් ඉහළ යාම නිසා මොන අනුපාතයකද බලපාන්නේ? බලපානවා ප්‍රාග්ධන ප්‍රමාණතාවයට.
ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයට බලපානවා. දැන් උදාහරණයක් හැටියට අපි දැන් බලමු ඊළඟට අපි ඊළඟ එක ගමු. ද්‍රවශීලවත්කම් වලගේ 120 අඩුවේ මොකටද බලපාන්නේ? ද්‍රවශීලවත්කම් අනුපාතයට බලපානවා. ඊළඟට ඉහළ ගුණාත්මක භාවයෙන් ද්‍රවශීලවත්කම් වලගේ ඒක ලීවර ද්‍රවශීලතා ආවරණ අනුපාතයට බලපානවා. ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණය 140 කින් ඉහළ යාම ඒක බලපානවා ලීවරණ අනුපාතයට. බදුපසු ලාභයේ 150 කින් පහළ යාම බලපානවා වත්කම් මත ලාභයට. ප්‍රාග්ධනය මත ලාභයටත් බලපානවා. වගකීම් 120 කින් ඉහළ යාම බලපානවා තෝලනයට. දැන් මම හිතනවා ඔබට පැහැදිලි ඇති කියලා මේ වෙනස් වීම මොන අනුපාත වලටද බලපාන්නේ කියන එක. දැන් මම මෙතන පොඩි දෙයක් කරලා තියෙනවා. එන්න අකුරෙන් පෙන්වන්නේ දැනට තියෙන අනුපාතය. මම ඒක සපිරි බැංකුවට විතරයි පෙන්නලා තියෙන්නේ දැනට. දැන් ඔබ දැන් කරපු ගණනය කිරීම අනුව ඔබ දන්නවා සපිරි බැංකුවේ දැනට තියෙන පවතින ද්‍රවශීලවත්කම අනුපාතය 36.5යි. ද්‍රවශීලතා ආවරණ අනුපාතය 100%යි. ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 13.1යි. ලීවරණ අනුපාතය 3.2යි. සමහර දශම ස්ථානයක එහා මෙහාක් වෙන්න තියෙන්න පුළුවන්. ඊළඟ තෝලන අනුපාතය 13යි. වත්කම් මත ලාභය 2.2යි. හොඳයි. දැන් ඔය R අකුරෙන් පෙන්නලා තියෙන රෙගියුලේටරි නෝම් එක කියන්නේ නියාමන රෙගුලාසි අනුව අපි කොච්චර පවත්වාගෙන යන්න ඕනද කියන එක තමයි R වලින් පෙන්නලා තියෙන්නේ. බලන්න වත්කම් අනුපාතය 120කට වඩා වැඩි වෙන්න ඕන. ද්‍රවශීලතාවන අනුපාතය 100කට වඩා වැඩි වෙන්න ඕන. ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 12.5කට වඩා වැඩි වෙන්න ඕන. ලීවරණ අනුපාතය 3%කට වඩා වැඩි වෙන්න ඕන. තෝලන අනුපාතය 33කට වඩා 33කට අඩු වෙන්න ඕන. වත්කම් මත ලාභය 1.5කට වඩා වැඩි වෙන්න ඕන. දැන් S අකුරෙන් පෙන්නන්නේ ස්ට්‍රෙස් කියන එක. එතකොට මේකේ සපිරි බැංකුවේ අර අපි දැන් ඉස්සෙල්ලා කිව්ව ආතති අවස්ථාව ඇති වුණාම සපිරි බැංකුවේ අනුපාතවල අලුත් අනුපාත තමයි මේ ආතති තත්ත්වයන්ට තියෙන අනුපාත තමයි මම මේ පෙන්නලා තියෙන්නේ S යටතේ. ඒ කියන්නේ මේ ආතතිය නිසා ද්‍රවශීලවත්කම අනුපාතය 29.2 දක්වා පහළ බහිනවා. ඊළඟට බලන්න සපිරි බැංකුවේ ද්‍රවශීලතා ආවරණ අනුපාතය 64.3 දක්වා පහළ බැස්සා. දැන් බලන්න දැන් ද්‍රවශීලවත්කම අනුපාතය 29.2කට පහළ බැස්සට ඒකේ අවම තත්ත්වයට වඩා පල්ලෙහාට ගිහිල්ලා නැහැ. ඒ හින්දා ආතතිය තිබුණට අනුකූලතාවය ද්‍රවශීලවත්කම් සම්බන්ධ අනුකූලතාවය පවත්වාගෙන යන්න පුළුවන්. හැබැයි ද්‍රවශීලතා ආවරණ අනුපාතය සම්බන්ධ අනුකූලතාවය සම්තෘප්ත කරන්න බෑ. ඒක පල්ලෙහාට ගිහිල්ලා 100ට වඩා පහළට ගිහිල්ලා. ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයට ඒකම වෙලා තියෙනවා. ඒක 8.8ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක 12.5ට වඩා පල්ලෙහාට ගිහිල්ලා. ලීවරණ අනුපාතය ඒක අඩු වෙලා නැහැ. ඒක 3.1කින් තියෙනවා යන්තම් තේරලා තියෙනවා. තෝලන අනුපාතයට ප්‍රශ්නයක් නැහැ. 33ට වඩා වැඩි වෙලා නැහැ. වත්කම් මත ලාභයට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක 1.1කට අඩු වෙලා තියෙනවා. 2.5ට වඩා අඩුයි. එහෙමනම් සපිරි බැංකුවට සිද්ධ වෙනවා මේ කාරණාවල් මෙවැනි ආර්ථික තත්ත්වයකට මුහුණ දුන්නොත් මෙහෙම අඩු වෙනවා. ඒක අඩුවීම වළක්ව ගන්න මොනවද අලුත් අපි දේවල් කරන්න ඕන කියලා ඒගොල්ලන්ට සැලසුමක් හදාගන්න සිද්ධ වෙනවා. දැන් මම පෙන්නන්නම් මේ උත්තර ආවේ කොහොමද කියලා මෙතන. දැන් අපි කිව්වා නේද? දැන් ඔබට පුළුවන් මෙතන තියෙන මේ සුහද බැංකුවට තියෙන අනුපාතයන් අපි ගණනය කරානේ. ඒ ගණනය කරපු අනුපාත ටික මෙතනට ගන්න පුළුවන්. එහෙම අරගෙන බලන්න වෙනවා අපිට ආතතිය දුන්නට පස්සේ මොකද වෙන්නේ කියලා.
හොඳයි බලමු ද්‍රවශීලවත්කම් අනුපාතය සුවද බැංකුවේ අරගෙන. ඒකේ දැන් අනුපාතය තමයි සුවද බැංකුවේ ද්‍රවශීලවත්කම් අනුපාතය කීයද? 47.8ක් තියෙනවා දැන් සුහද බැංකුවේ. දැන් බලන්න සුහද බැංකුවේ අලුත් ද්‍රවශීලවත්කම් අනුපාතය කීයක් වෙනවද කියලා ඔයගලන්ට ගණනය කරන්න පුළුවන්. හොඳයි. මම මේක පැහැදිලි කරන්නම්. එතකොට අපිට මේ ඉස්සලා කියලා තියෙන ආදිත අවස්ථාවේදී මේ ද්‍රවශීලවත්කම අනුපාතයට බලපාන කරුණ මොකක්ද? ද්‍රවශීලවත්කම් වලගේ 120කින් අඩුවීම. හොඳයි දැන් මම පොඩි ප්‍රශ්නයක් අහනවා. දැන් ඒකට උත්තර දෙන්න ඕගොල්ලෝ. ඔයගොල්ලෝ දන්නවා සපිරි සුහද බැංකුවේ ද්‍රවශීලවත්කම් වල අගය කීයක් තියෙනවද? සුහද බැංකුවේ ද්‍රවශීලවත්කම් වල අගය කීයද? ඔව් ඔව් ඒක කියන්න කීයද කියලා ඊට පස්සේ බලන්න ඒ අනුපාතය ඒ කියන්නේ ද්‍රවශීලවත්කම් වල අගය 120න් අඩු වුණා. අඩු වුණාට පස්සේ කීයද එන්නේ කියලා බලන්න. අපි කතා කරන්නේ සුහද බැංකුව ගැන. ඔව් 4930යි. දැන් 4930 කියලා කියන්නේ දැන් තියෙන ගාන. ඒක 120න් අඩු වුණොත් අලුත් ගාන කීයද? ඔව් හරි. බොහොම හොඳයි. 4930 120න් අඩු වුණා කියන්නේ වැඩි කිරීම 80%. 3944යි උත්තරේ හරි. දැන් අපි 3944 බෙදන්නේ කීයෙන්ද? අපි අර ඉස්සෙල්ලා බෙදුවානේ ගානකින්. ඒ ගානෙම තමයි බෙදන්න තියෙන්නේ. 11300න් 1000 කඩු කළා. ඒ කියන්නේ 10300න් බෙදුවා නම් හරි. බලන්න එහෙම කරාම කීයද එන්නේ උත්තරේ කියලා. ද්‍රවශීලවත්කම අනුපාතය. ඒ කියන්නේ ආතතියට පස්සේ ද්‍රවශීලවත්කම අනුපාතය සුහද බැංකුවේ. කීයද එන්නේ? ඔව් 38.3යි 38.2 හෝ 38.3 හරි උත්තරේ හරි. උත්තරේ හරි. දැන් අපිට පේනවා 38.3 කියලා ආවත් අවුලක් නැහැ. මොකද ඒක නියාමන රෙගුලාසි අනුව 120ට වඩා වැඩි. හොඳයි. අපි යමු ඊළඟ එකට. මොකක්ද ඊළඟ එක? ද්‍රවශීලතා ආවරණ අනුපාතය. දැන් ද්‍රවශීලතා ආවරණ අනුපාතයට බලපාන සාධකය මොකක්ද? ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ද්‍රවශීලවත්කම වලගේ 140කින් 15 බැසීම. 140කින් 15 බැසීම. එතකොට බලන්න ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ද්‍රවශීලවත්කම් කොච්චර තිබිලා තියෙනවද සුවද බැංකුවේ? ඒක කීයකින්ද අඩු වෙන්නේ? ඒක 140කින් අඩු වෙනවා. එතකොට ඒක දාන්න බලන්න තිබිච්ච ඉහළ ද්‍රවශීලතාවයෙන් යුත් ද්‍රවශීලවත්කම්, ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ද්‍රවශීලවත්කම් සුවද බැංකුවේ කොච්චරක් තියෙනවද? අපි දැන් ඊළඟට ද්‍රවශීලතා ආවරණ අනුපාතය ගැන තමයි හොයන්න බලන්නේ.
ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ද්‍රවශීලවත්කම් කොච්චර තියෙනවද එතන 3000යි. එතකොට ඒක කීයකින්ද අඩු වෙන්නේ 140කින් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ගාන කීයද? 140කින් අඩු වෙනවා. අඩු වුණාට පස්සේ ගාන කීයද? ඔව් හරි 1400. දැන් හොයන්න ඔය ගාන අනුව අපි කියන්නේ ද්‍රවශීලතා ආවරණ අනුපාතයනේ. එතකොට අලුත් ද්‍රවශීලතා ආවරණ අනුපාතය කීයද කියලා බලන්න. ඔව් 175ට අඩු වෙනවා. දැන් එතන ප්‍රශ්නයක් තියෙනවානේ. 175 වෙන්න බෑනේ 100%ක්ම තියෙන්න ඉබේ. 100ට වඩා අඩු වුණා. එතකොට දැන් මොකද වෙලා තියෙන්නේ බැංකුවට අන්න ප්‍රශ්නයක් ආවා. ආතතියක් ආවම ප්‍රශ්නයක් ආවා. හරි හොඳයි. අපි ඒක සටහන් කරගමු. අපි යමු ඊළඟට යමු. ලීවරණ අනුපාතය පැත්තට යමු. ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණය 140කින් ඉහළ යාම. දැන් බලන්න සපිරි බැංකුවේ සුහද බැංකුවේ ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණයන් කොච්චර තියෙන්නේ කියලා. ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණයන් සපිරි බැංකුවේ දෙදාහක් තියෙනවානේ. ඒක කොච්චරකින්ද වැඩි වුණේ? ඒක වැඩි වුණා 140කින්. එහෙනම් අලුත් අගය කීයද? ශේෂපත්‍රයෙන් පිටත නිරාවරණය. සුහද බැංකුවේ 140කින් වැඩි වෙනවා ඒක. 2800යි. දැන් මේ අලුත් අගයෙන් හොයලා බලන්න ලීවරණ අනුපාතය කොච්චරද කියලා. අලුත් අගයට අනුව ලීවරණ අනුපාතය හොයන්න. දැන් ඔය 2800 කියන්නේ ශේෂපත්‍රයෙන් පිටත ඒවානේ. ශේෂපත්‍රය තුල තියෙන ඒවා වෙනසක් වෙන්නේ නැහැ. ඔව් 3.5යි. හරි. දැන් අවුලක් නැහැ නේද? 3.5මනේ. එතකොට 3ට වඩා වැඩි. ඒ නිසා ඒක අවුලක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි යමු ඊළඟට බදු පසු ලාභය 50කින් පහළ යාම. ඒක මොකක්ද වෙන්නේ කියලා බලන්න. බදු පසු ලාභය 50කින් පහළ යාමේදී බදු පසු ලාභය හොයලා බලන්න. සුහද බැංකුවේ බදු පසු ලාභය කොච්චර තියෙනවද? සුහද බැංකුවේ තියෙනවා 200 ගාණක් නේ 250. ඒක 50කින් පහළට යනවා. බදු පසු ලාභය. බදු පසු ලාභයේ අගය කීයද? ඒක 50කින් පහළට ගියාට පස්සේ කීයද? ඔව්. අගය 250යි ඒක 50කින් පල්ලෙහාට ගියාම 125යි. දැන් කොච්චරද ඒකේ? වත්කම් මත ලාභය? වත්කම් මත ලාභය හොයන්නේ කී? ඒක මුළු වත්කම් වලින් බෙදන්න වෙනවා 1.1යි හරි. හොඳයි. 1.1යි. දැන් මොකද ඒකට වෙලා තියෙන්නේ? ඒක සාමාන්‍ය 1.5ක් තියෙන්න ඕන ඒක ඊට වඩා අඩු වෙලා නේ. හරි එහෙනම් එතනත් ප්‍රශ්නයක් තියෙනවා.
ඊළඟ අන්තිමටම වගකීම් 120කින් ඉහළ යාම. ඒක බලන්නේ ඒක බලපානවා තෝලණයට. තෝලණයට බලපානවා. ඒකයි බලමු සුහද බැංකුවේ වගකීම් ප්‍රමාණය අපි 11300 කියලාමයි ගන්නෙ. ඒක 120කින් වැඩි වෙනවා. ඒක 120කින් වැඩි වෙනවා. ඒක කීයද අලුත් එක? අලුත් තෝලණය හොයන්න බලන්න ඒකේ. ඔව් 13560ක් වෙනවා. එතන මොකක්ද අලුත් තෝලණය? අලුත් තෝලණය 13.56යි අයියෝ. හරි. එතනත් නියාමන රෙගුලාසි වලට අවුලක් ඇති වෙන්නේ නැහැ. නියාමන රෙගුලාසි වල අවුලක් ඇති වෙන්නේ නැහැ. හොඳයි. දැන් අපිට පුළුවන් මේ වගුව සම්පූර්ණ කරන්න. දැන් බලන්න සුහද බැංකුවේ දැනට පවතින අනුපාතයෙන් අපිට නැවතත් මේක දාන්න පුළුවන්. මම නැවතත් කියන්නම් ඒ ටික. සුහද බැංකුවේ අනුපාත ටික. ද්‍රවශීලවත්කම අනුපාතය 47.8යි සුහද බැංකුවේ. ඊළඟට ණය තැන්පතු ද්‍රවශීලතා ආවරණ අනුපාතය 125යි දැන් තියෙන එක සුහද බැංකුවේ. ආයෙත් ලියාගන්න ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය සුහද බැංකුවේ දැනට 10.5යි. ලීවරණ අනුපාතය දැනට 3.8යි. තෝලන අනුපාතය දැනට 11.3යි. වත්කම් මත ලාභය දැනට 2.2යි. සෝරි. 2.2යි. ඒ දැන් ඒවා ටික අපි දැන් බලමු ඊළඟට ආතතිය දුන්නට පස්සේ අලුත් අනුපාත ද්‍රවශීලවත්කම අනුපාතය 38.3යි සුහද බැංකුවේ. අවුලක් නැහැ. ද්‍රවශීලතා ආවරණ අනුපාතය සුහද බැංකුවේ ආතතියෙන් පස්සේ 75යි. අවුලක් තියෙනවා. ඒකට අපිට නියාම රෙගුලාසි වලින් ඉල්ලලා තියෙන ගානට යන්න බැරි වෙනවා. ඔව්. ඊළඟට ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය ආතතියෙන් පස්සේ 11.7ට අඩු වෙනවා. 11.7ට අඩු වෙනවා. එතකොට ඒක භයානක තත්ත්වයක්. ඒ කියන්නේ ඒක නියාමන රෙගුලාසි වලට වඩා අඩුයි. ඊළඟට අපි යනවා ලීවරණ අනුපාතයට. ලීවරණ අනුපාතය 3.5ක් තියෙනවා. ආතතියෙන් පස්සෙත් ඒ නිසා ඒක අවුලක් වෙන්නේ නැහැ. 3ට වඩා වැඩි. තෝලන අනුපාතයේ අවුලක් වෙන්නෙත් නැහැ. ඒක වැඩි වෙලා තිබුණාට තෝලන අනුපාතය ඉහළ යනවා 13.6 වෙනකන්. නමුත් ඒකත් අවුලක් නැහැ 33ට වඩා අඩු හින්දා. වත්කමද ලාභය 1.1ට අඩු වෙනවා. ඒක හැබැයි 1.5ට වඩා අඩු වගේ යන නිසා ඒක බලපානවා. හොඳයි. දැන් අපිට පේනවා මේ ආතති පරීක්ෂාවේ ප්‍රතිඵල දිහා බැලුවම මොකද්ද පේන්නේ අපිට? අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ කාරණා සම්බන්ධයෙන් අනුකූලතා අවශ්‍යතා සන්තුෂ්ත කරන්නේ නැහැ කියන මොනවද? ද්‍රවශීලතා ආවරණ අනුපාතය අපිට නියාමන අවශ්‍යතාවයට එන්න බැරි වෙනවා. ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයේ නියාමන අවශ්‍යතාවයට එන්න බැරි වෙනවා. වත්කම් මත ලාභයට අවශ්‍යතාවයට එන්න බැරි වෙනවා. බැංකු දෙකට මේක වෙනවා. සුහද බැංකුවට අදාළා කියන ඔබ විසින් ගණනය කළ යුතු කියලා දැන් දාලා තියෙන. දැන් අපි ගණනය කරා ඒක. දැන් එතකොට දැන් මොකද්ද ඊළඟ වැඩේ? ඊළඟට කරන්න තියෙන්නේ.
මෙතන දැන් මේ ප්‍රශ්න මතුවෙන කොටස් තියෙනවානේ. එතකොට අපිට කළමනාකාරීත්වයේ කතා බහ කරලා සාකච්ඡා කරලා අනාගතයේදී ඒකට මුහුණ දෙන්න මොන විදිහේ දේවල්ද අපි කරන්න ඕන කියලා සැලැස්මක් නියාමක ආයතනය වෙත ඉදිරිපත් කරන්න ඕන. ඒක තමයි නියාමන ආයතන වලින් උපදෙස් දීලා තියෙන ක්‍රමය. දැන් මට මේක තමයි ඔබට කියන්න ඕනකම තියෙන. දැන් ඔබට පැහැදිලි වෙන්නේ නැති කවුරු හරි කෙනෙක් මේක මුලින් ඉඳන්ම ෆලෝ කරා නම් ඔබට හොඳ අවබෝධයක් එන්න ඕන මේ සම්බන්ධයෙන්. මේක තමයි බැංකුවක සාමාන්‍ය ක්‍රියාත්මක වෙන ක්‍රියාපිළිවෙල වැඩපිළිවෙල. හොඳයි. මම හිතනවා ඔබට මේ පිළිබඳ අවබෝධයක් එන්න ඇති කියලා මේ අපි කරපු අභ්‍යාසයත් සමග අපි මේ වෙලාවටම සිකුරාදා අමතර පන්තියක් තියෙනවා. මොකද සිකුරාදා නිමාඩු දවසක් එන සුමාන සිකුරාදා නිමාඩු දවසක් නිසා. හොඳයි. දැන් මම දැනගන්න කැමති ඔබට යම්කිසි ගැටලුවක් ආවද කියලා මේ ඉදිරිපත් කිරීමේදී. එහෙම තියනවා නම් මොනවා හරි දැන් ඉදිරිපත් කරන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා නම් අද අපි සාකච්ඡා කරපු මාතෘකාව පිළිබඳව ඔව් දැන් මම හිතනවා මේ ප්‍රායෝගික කටයුත්ත තුළින් ඔබට ආතති පරීක්ෂාවක් කියන්නේ කුමක්ද කියන එක වැටහෙන්නේ නැති. ඊළඟ ආතති පරීක්ෂාවක තියෙන වැදගත්කමත් වැටහෙන්නේ නැති මොකක්ද කියලා. ඔව් දැන් එතකොට අපි සාකච්ඡා කළා හමාරයි අවදානම් කළමනාකරණය ගැන අපි කතා කරා. ඊළඟට ආතති පරීක්ෂා ගැන කතා කරා. අනුකූලතාවයන් ගැන කතා කරා. මම හිතනවා අපි සෑහෙන දේවල් අපි කතා කරලා තියෙනවා. නමුත් අපිට පුළුවන් වෙයි තව ටිකකට මේ පිළිබඳව ගැටලු සාකච්ඡා කිරීම සිදු කරන්න. දැන් ඔබට හැබැයි හොඳ ව්‍යාසයක් තියෙනවා කරන්න. ඔබට පුළුවන් නම් වාර්ෂික වාර්තාවක් කියවන්න බැංකුවක. මම හිතනවා මේ පිළිබඳව තවදුරටත් විස්තර දැනගන්න පුළුවන් වෙයි. එකම දේ තියෙන්නේ සිංහලෙන් නැති වෙයි සමහර ඒවා. හැබැයි සමහර බැංකුවල මම දැකලා තියෙනවා සිංහලෙන් ඉදිරිපත් කරලා තියෙනවා වාර්ෂික වාර්තාව. සම්පත් බැංකුවේ මම හිතනවා සිංහල ඉදිරිපත් කිරීමක් තියෙනවා. ඒක පොඩ්ඩක් කියවන්න. එතකොට ඔබට මේ ගැන හොඳ දැනීමක් හම්බ වෙනවා. මොකද අපි දැන් මෙහෙම කිව්වට පොත්පත්වල මේවා වැඩිපුර ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම කියන්නේ ඒක මේ විදිහට බලන්න කියලා. මම හිතනවා ඉතාමත්ම හොඳ දැනීමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රායෝගික වශයෙන් වැදගත් වෙන දෙයක්. බැංකුවල සේවා කරන අයට තමයි මේක වැදගත්ම වෙන්නේ. හොඳයි. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. දැන් මම දැනගන්න කැමතියි ඔබට මේ ආතති පරීක්ෂාවක් කියන්නේ කුමක්ද කියලා වැටහෙනවද කියන එක. ඒකේ තියෙන වැදගත්කම. මොකද මේ ආතති පරීක්ෂාවේ වැදගත්කම තමයි අපිට අනාගතයේ තියෙන යම්කිසි ගැටලු සහගත තත්යකට මුහුණ දීමට අපි සූදානම් වෙන එක.
ආර්ථික පරීක්ෂාව ඇත්තටම අරමුණු කරගෙන තියෙන එකට. හොඳයි එහෙනම් අද දිනේ සාකච්ඡාවට සම්බන්ධ වෙච්ච සජීව සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම ස්තුතියි. මම හිතනවා මේ සජීව සම්බන්ධය ඇති කරන තරමටම ඔබට මේක තාමත්ම හොඳින් පැහැදිලි වෙයි කියලා මම හිතනවා. එhmenan අපි සිකුරාදා දිනේදී නැවත හමු වෙමු. එhmenan ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.